Good evening everybody. අදත් lockdown වෙන්න පටන් ගන්න තියෙන හන්දෑවක ඔබයි මමයි අදත් එකතු වෙන්නේ Power Up Sri Lanka එකේ. අපි හැම වීක් එකකටම ගෙනියන අපේ වීක් live session එක තමයි අපි එක්වන්නේ. අපි මේක පටන් ගත්තේ පළවෙනි පාර මේ COVID ප්‍රශ්නේ තියෙන වෙලාවේ එතන ඉඳලා අපි සෑහෙන දුර ගමනක් කියලා මම හිතනවා මේ වෙනකොට live sessions මම හිතන්නේ 20ක් කිට්ටු ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් ඒ දවස්වල අපි කතා කරේ වෙන ජෙනරික් දේවල්. අපි ඊළඟට බේබි සෙක්ටර් ස්පෙસિෆික් ගියා. අද අපි ආම්පහු පොඩ්ඩක් වෙනස් විදිය තැනකට යනවා. මම හිතන විදිහට මේ අපිට මේ ලංකාවේ ගොඩක් කට්ටියට බලපාන දේවල් වලට ප්‍රශ්නයකට උත්තරයක් හොයන වෙලාවක තමයි මේ අපි අලුත් සොලියුෂන් එකක් ගැන හොයාගෙන ඉන්නේ. Emmy's Handloom Sarees කියන good evening කියලා. Good evening whoever behind Emmy's Handloom Sarees. දැන් අපි අද මේ කතන්දරේ කියන්නේ මේකයි. දැන් අපි හැමතිස්සෙම දන්නවා අපි ගොඩක් වෙලාට මේ මොනවද කරන්නේ කොහොමද අපි ගොඩක් වෙලාට cash basis තමයි අපි business එක කරන්නේ. ඒකද cash වලට එහා පැත්තේ ගිහලා මොනවද කරන්න බුණා right ඔයගලන්ට කියනවල මගේ bank account එකට transfer කරලා මට මේ slip එක මට WhatsApp කරන්න. WhatsApp කරපුවාන් පස්සේ මට එනවා මේ බට එනවා right මෙන්න ආවයි කියලා. ඊට පස්සේ මම ඒක transaction එක කරනවා. එතකොට manual and manual proof system. එහෙම නැත්නම් credit card යන්න පුළුවන්. credit card යන එක සමහර කට්ටියට ලේසි නෑ. මොකද අපේ 3.5 විතර ගන්නවා. සමහරක් වෙලාවට සමහර කාඩ් වල ඊට වඩා එහෙනුත් ගන්නවා. ඒතර ඔය කාලේ තියෙද්දි ඊට පස්සේ minimum තියෙද්දි minimum volume තියෙද්දි එතකොට guaranteed volume තියෙද්දි per transaction තියෙද්දි service charge තියෙද්දි everybody is getting stuck with many things. ඉතින් දැන් මේ කතන්දරේ කියනකොට මේ ඊයේ පෙරේදා අලුතෙන් launch වුණා මේ ලංකා QR කියලා කතන්දරය. අපිට චන්නවා ගේන්න පුළුවන්කමක් තියෙනවද දැන් මම හිතන්නේ චන්න හිටියා. මම ඇවිල්ලා ඉන්නේ. Right. Hi Channa, good evening. Good evening, good evening. Channa, thank you very much අද අපෙත් එක එකතු වුණාට. Channa laptop එක පොඩ්ඩක් වාව side එකට වගේ හරවන්න ඕන මේ මොකද වා center වෙයි එතකොට. දැන් හරි. Alright. දැන් හරි. වා පොඩ්ඩක් වාගේ දකුණු පැත්තට එන්න. එතකොට අපේ ගානට සෙන්ටර් වෙලා පේනවා. හරි. හරිනේ. Right. හරි. Channa, welcome to our program. We are Power Up Sri Lanka. අපි මේ SME segment එකේ ඉන්න ගොඩක් වෙලාවට අපෙත් එක්ක එකතු වෙන්නේ වයස අවුරුදු 23යි වයස අවුරුදු 40යි කියන segment එකක ඉන්න කට්ටියක්. අපි ගොඩක් groups වල ඉන්න කට්ටිය එකතු වුණා. අද විශේෂම අද පළවෙනි පාරට අපිට officially අපිත් එක්ක එකතු වෙනවා Made in Sri Lanka group එක. බොහොම powerful group එකක්. මේ group එකේ ඉන්න entrepreneursලා සෑහෙන පිරිසක් ඉන්න. ඒගොල්ලෝ තද අපිත් එක්ක එකතු වෙනවා. චන්න මේ අපි question එකට යන්න ඉස්සෙල්ලා මේ මට පොඩ්ඩක් පොඩි introduction එකක් දෙන්නකෝ. මේ ලංකා clear කියලා කියන්නේ මම දන්න විදිහට මේ අර check නිෂ්කාශන ආයතනයක්. දැන් මේ එතනින් එහාට මොකක්ද මේ check කියන්නේ දැන් මේ මොකද්ද මේ check එක බැංකුවට දාපුවම පස්සේ තා බැංකුවට යන්න එතනින් සල්ලිම හොමාරු වෙන්න. ඒකට තමයි අර check පත් නිෂ්කාරණය එහෙම නැත්නම් මේ check clearing කියන දේ ආවේ. Who's Lanka Clear කියන කතන්දරේ. අපි මේ ලංකා clear සමාගම කියන්නේ මේ පෞද්ගලික ආයතනයක්ද මොකද්ද? අපි එතන පොඩි හැඳින්වීමක් දෙන්නකෝ චන්න අපිට. thank you Ruki. මේ ලංකා ක්ලියර් ආයතනය කියන්නේ ඇත්තටම ලංකා ක්ලියර් ආයතනය පිහිටුවේ මහ බැංකුව විසින්. ඒ කියන්නේ ඉස්සර ඒතර දැන් මේ government entity එකක්. government entity එකක් කියන්නේ මේ ආයතනයේ අයිති මහ බැංකුවට සහ සියලුම commercial banks වලට. ඔකම මේ වාණිජ්‍ය බැංකුව වලට සහ මහ බැංකුවට තමයි මේ ආයතනයේ අයිති. මේක ඇත්තටම පටන් ගත්තේ 2002 වසරේ මහ බැංකුව විසින් ඉස්සෙල්ලා ඔය චෙක්පත් නිෂ්කාශනය කියන එක කරේ මහ බැංකුව විසින්. ඒ කියන්නේ දැන් තමන් චෙක්පතක් අරන් ගිහිල්ලා ඒ චෙක්පත වෙන බැංකුවක චෙක්පතක් තමන්ගේ බැංක් එකේ ඩිපොසිට් කරාම ඒ චෙක් එක ක්ලියර් කරන්න ඉස්සර ෆිසිකල් චෙක් එක යනවා බැංකුවේ ඉඳන් අනිත් බැංකුවට. ඒක කළා අනිත් පැත්තට එනකොට දවස් 7ක් විතර යනවා කස්ටමර් කෙනෙක්ට මුදල් ලැබෙන්න. ඉතින් මේක ඔටෝමේට් කරන එක තමයි කරේ මේ චෙක්පත් නිෂ්කාශනය කියලා. ඒ කියන්නේ තමන් කියලා චෙක්පතක් දුන්නාම මේ අවස්ථාවේදී ඒක ඉමේජ් එකක් හැටියට ස්කෑන් කරලා දැන් ඒක ඉමේජ් එකක් හැටියට තමයි ගිහිල්ලා එන්නේ. ඒක හන්ද අපිට පුළුවන් බිස්නස් ඩේ එකක් ඇතුළත මුදල් ක්ලියර් කරන්න අනිත් පැත්තට. ඉතින් ඒකට තමයි මේ ආයතනේ පටන් ගත්තේ.
එතකොට දැන් එතනින් එහා පැත්තට යනවද ඔයගොල්ලෝ මොකද්ද ඒ කතන්දරේ? ඔව් ඇත්තට ඔව් එතනින් එහා පැත්තට යන්න ගොඩක් ඇත්තට මෙහා පැත්තට ගිහිල්ලා තියෙනවා අපි. ඒක ඊළඟ ස්ටෙප් එක උනේ ඇත්තටම දැන් මේක ප්‍රධාන මේක තමයි කස්ටමර්ස්ලාට කන්වීනියන්ස් එකක් ප්‍රොවයිඩ් කරන එක. මොකද දවස් 7ක් ගියක දවසෙන් හම්බ වෙන කෙනෙක් ලොකු කන්වීනියන්ස් එකක්නේ. ඉතින් ඒ වගේම තව තිබ්බ ප්‍රශ්නයක් තමයි ATM. ATM තමන්ගේ බැංකුවේ ATM එකටම යන්න ඕනේ ප්‍රශ්නයක් තිබ්බ ඒ කාලේ. දැන් කොළඹ නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. හැම බැංකුවකම ATMs තියෙනවා. ඒ වුණාට ගමකට වගේ ගියාම ATM එකක් කරේ දෙකක් කරේ තමන්ගේ බැංකුවේ ATM එක නැහැ. හැතැම්ම ගාණක් යන්න ඕනේ. ඒක හන්ද ATM පද්ධතිය කනෙක්ට් කරා එකට. එතකොට ඕනෙම බැංකුවක ATM එකට ගිහිල්ලා මුදල් ගන්න ඒකත් ෆැසිලිටේට් කරන්නේ අපි. ඒකත් 2013 ඉඳන් අපි කරනවා. ඊට අමතරව අපි දැක්ක දෙයක් තමයි දැන් මේ මහජනතාව ඒකද චරණ මේ අර ලංකාපේ කියලා තියෙන්නේ හරියට. ඔව් ඒ කියන්නේ අපි පාවිච්චි කරන බ්‍රෑන්ඩ් නේම් එක ලංකාපේ ලංකා ක්ලියර් ආයතනයේ ඔව් ලංකාව ඇතුළේ ලංකාපේ කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් තමයි අපි යන්නේ ලංකා ක්ලියර් ආයතනයේ. මොකද ලංකා ක්ලියර් කිව්වහම රුක්ම ලැහුවා වගේම පොඩි කන්ෆියුෂන් එකක් තියෙන පුද්ගලයන් අතර මේ ලංකා ක්ලියර් එකෙන් මොකක්ද කරන්නේ කියලා. චෙක් ක්ලියරින් හන්ද තමයි ඔය නම ආවේ. ඒ වුණාට අනිත් පේමන්ට් මෝඩ්ස් වලට යන්න ගත්තාම පේමන්ට්ස් වලට අපි යන්නේ. ඒක පේ කියන මීනින් එකේ එන්න ලංකාපේ කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් තමයි දැන් අපි ඉස්සරහට යන්නේ. එතකොට ඔබ අහුව ප්‍රශ්නෙට උත්තරේ රුක්මල් මොනවටද අපි ගිහිල්ලා තියෙන්නේ මොනවටද යන්නේ? අපි ඇත්තටම බලන්න ඕනේ මේ පුද්ගලයන්ට තවත් වැඩි දුරට කොහොමද මේ කන්වීනියන්ස් එක ප්‍රොවයිඩ් කරන්නේ. පහසුවෙන් යමක් කරගන්න. හරි? ඒක වඩාත්ම අපි පස්සේ කතා කරමු මේ කොවිඩ් හන්දා ඒක වඩාත්ම බරපතල වුණා. එනකොට කොහොමද Tamanට දෙයක් පහසුවෙන් කරගන්නේ? ඒ කියන්නේ යම් කිසි දෙයක් කඩේකටම යන්න ඕනද, ගෙදර ඉඳන් ඕඩර් කරලා ගන්න පුළුවන්ද? ඒ වගේ විදිවලදී පේමන්ට් එක ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒකට විකල්ප හැටියට තමයි අපි අනිත් පේමන්ට් මෝඩ්ස් දැන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ කියන්නේ මොබයිල් එකකින් පේමන්ට් එකක් කරන්න, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ කම්පියුටර් එකක් කරා ඉන්ටර්නෙට් බැංකින් හරහා පේමන්ට් එකක් කරන්න. ඒ වගේ ගොඩාක් ෆැසිලිටිස් අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. කියන්නේ මේ කාලේ ඇතුළත 2002 පටන් ගත්තට 2013 විතර ඉඳලා අපි සෑහෙන අලුත් පේමන්ට් මෝඩ්ස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඇත්තටම ගොඩක් අය මේ පේමන්ට් මෝඩ්ස් පාවිච්චි කරනවා. ඇත්තටම ගොඩක් සැලරිස් ගෙවනකොට කම්පනීස් වල සැලරිස් ගෙවන්න ස්ලිප්ස් කියන සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ. එතකොට ඒක තමයි උදේ සල්ලි තමයි හවස එම්ප්ලොයිස් වලට සල්ලි හම්බෙන්නේ. ඒ සිස්ටම් එකත් ඔපරේට් කරන්නේ අපි තමයි. එතකොට දැන් අර සෙෆ්ට් කියලා එකකුත් තියෙන්නේ. ඒකත් ඔයාලා කරපු එකක්ද? ඔව් සෙෆ්ට් කියන්නේ ඇත්තටම ඒ වෙලෙම එසැනින්ම මුදල් අරින්න පුළුවන් සිස් පද්ධතියක්. ඒ කියන්නේ Tamanට වෙන බැංකුවක කස්ටමර් කෙනෙක්ට ඒ වෙලෙම මුදල් අරින්න ඕන නම් කම්පියුටර් එකක් කරා ඉන්ටර්නෙට් බැංකින් හරි මොබයිල් බැංකින් හරි එවන් ඇප් එකකින් හරි ඒ වෙලෙම මුදල් අරින්න පුළුවන්. ඒකත් අපි තමයි ෆැසිලිටේට් කරන්නේ. ඒක අපි කියන්නේ රියල් ටයිම් පේමන්ට්ස් කියලා. ඒ පේමන්ට්ස් වලින් ඒ වෙලෙම එසැනින්ම මුදල් අරින්න පුළුවන් අනිත් එක බැංකුවක ඉඳලා තව බැංකුවකට. ඒකත් අපි තමයි ෆැසිලිටේට් කරන්නේ. එතකොට දැන් මේ වෙනකන් චන්න ඔයගොල්ලන්ගේ ගොඩක් වෙලාවට සේවාවන් ලබා දුන්නේ බැංකුවලට. දැන් බැංකුවලට ඔබෙන් ගිහිල්ලා මේ අලුත් මාකට් අලුත් සේවා සබා දෙන්න ලෑස්ති වෙනවා මේ ලංකා ක්ලියර් කියලා. ලංකා QR කියලා. අපි මේ ලංකා QR ගැන පොඩ්ඩක් කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ මම හිතන්නේ මේ වීඩියෝ එකක් තියෙනවා බලන්න අපි වීඩියෝ පොඩ්ඩක් මේ I think it's the right time to play that video. අපි බැක් එන්ඩ් එක ඔපරේට් කරන ශාමිම් ඔබත් කෑෂ් වදයෙන් බැට කන ව්‍යාපාරිකයෙක්ද? මාරු සල්ලි ඉල්ලලා කස්ටමර්ස්ලට කරදර කරන්න වෙනවද? පොස් මැෂින් එකක් ගන්න සල්ලි නැති හින්දා බිස්නස් අඩුයිද? බිස්නස් කරන අස්සේ සල්ලි ටික කවුරු හරි හොරකම් කරයිද කියලා බයෙන් ඉන්න වෙලාද? ගණදිනු ගිණුම් ගත කරන්න, දවසේ ලාභය බලන්න, මුදල් බැංකු ගිණුමට තැන්පත් කරන්න වෙනම කාලයක් ගත කරන්න වෙලාද? මේ කිසිම වදයක් නැතුව බිස්නස් කරන්න ඔබත් අදම ඩිජිටල් ගෙවීම් ක්‍රමවලට යොමු වෙන්න. ඩිජිටල් ගනුදෙනු සරලයි, සුරක්ෂිතයි, ෂණිකයි. What is ලංකා QR මේ අලුත් ජාතියේ මේ QR මොකද මේ QR කෝඩ් එක කියන්නේ? ලංකා මේ අමුතු විදිහේ මම ලෝගෝ දැකලා තියෙනවා. අපි මොකක්ද ඒ කතන්දරේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්නකෝ. ඔව් මෙහෙමයි. ඒ කතන්දරේ එන්න කලින් රුක්මල් ඒකට ඒ QR කියන එක එක්ස්ප්ලেইন කරන්න ගොඩක් අයට තේරෙන දෙයක් තමයි දැනට හැමෝම හුරු වෙලා තියෙනවා මුදල් වලට අමතරව කෑෂ් වලින් ඒ කියන්නේ කාසිය හා නෝට්ටු වලින් ගෙවීම් කරන්න. ඒකනේ අපි පුරුදුලා දෙන පොඩි කාලේ ඉඳන්ම අපි කරන්නේ ඒකනේ. හැබැයි ඊට අමතරව ඒකට තියෙන විකල්පය තමයි කාඩ් වලින් ගෙවන. කියන්නේ තමන්ගේ ඩෙබිට් කාඩ් එකෙන් හරි ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි
පේමන්ට් එකක් ගෙවන්න පුළුවන්. හරි? Yeah. ඔව්. එතකොට එතකොට එතන තියෙන ගැටලුව තමයි කාඩ් එකෙන් පේමන්ට් එක ගෙවන්න එතන තියෙන මර්චන්ට් හා වෙළෙන්දා ව්‍යාපාරිකයා ගාව පොස් ටර්මිනල් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඔව්. හරි? ඒතකොට මේ පොස් ටර්මිනල් එක කියන එක එක පැත්තකින් වියදමක්. ඒ වියදම ඇත්තටම දරන්නේ ව්‍යාපාරිකයා. ඔව්. හරි? එතකොට ඒකට අමතරව ඒ ව්‍යාපාරිකයාට බැංකුව වලින් 2%, 3%, 3.5 සමහරවට අතරතුර කමිෂන් එකක් ගන්නවා. ඔව්. එතකොට ඒක ලොකු ගැටලුවක් වෙලා තිබුණා ව්‍යාපාරිකයන්ට මේ කාඩ් භාවිතය, කාඩ් ඇක්සෙප්ටන්ස් එක. මේ කාඩ් වලින් පේමන්ට් ගන්න එක ගැන. ඔව්. චන්න මේ පොඩි පොඩ්ඩකට මම පොඩ්ඩක් ඩිස්ටර්බ් කරන්නම්. මේ පොඩි එකෝ එකක් එනවා. ඒක තමයි. ඔව් මට පේන විදිහට මේ මයික් එක පොඩ්ඩක් කනගාවට වගේ කටගාවට වගේ આવොත් පොඩ්ඩක් මට පේන විදිහට හරියට. දැන් නෑ. can continue. ඔව්. එතකොට මේ ඒකට විකල්පයක් හැටියට ඒ කියන්නේ විකල්පය කියන්නේ රුක්මල් අපි දැන් වෙලෙන්දට කිසිම වියදමක් නැතුව හරි ඉතාමත්ම අඩු වියදමකින් කස්ටමර් කෙනෙක්ගෙන් පේමන්ට් එකක් ඇක්සෙප්ට් කරන්න පුළුවන් නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. හරි? මොකද එතකොට දැන් අපි ඇත්තටම බැලුවා දැන් කාඩ් ට්‍රාන්සැක්ෂන් කාඩ් අපේ ලංකාවේ බැංකුව පද්ධතියෙන් කාඩ් මිලියන 23ක් ඉෂු කරලා තියෙනවා. කාඩ් මිලියන 23 ඩෙබිට් කාඩ්. ක්‍රෙඩිට් කාඩ් මිලියන 1.8ක් ඉෂු කරලා තියෙනවා. එතකොට හැබැයි එහෙම තිබ්බත් ලංකාවේ ඇතුළත මුළු ලංකාවෙම ගත්තොත් පොස් ටර්මිනල් 80000ක් වගේ තමයි ලංකාවේ පුරාම ව්‍යාප්ත කරලා තියෙන්නේ. හැබැයි ව්‍යාපාර ගත්තොත් ලක්ෂ ගණනක් තියෙනවා. හරි? ඉතින් මේ 80000 ගත්තත් ලංකාවේ ඇතුළත වෙන මේ පොස් ට්‍රාන්සැක්ෂන් පොස් එකක් කරා වෙන ඩෙබිට් ක්‍රෙඩිට් ට්‍රාන්සැක්ෂන් ටෝටල් එක ගත්තාම මේක මහ බැංකුවේ දත්ත අනුව අපිට බලා ගන්න පුළුවන්. ඇවරේජ් ටර්මිනල් එකකට ඒ කියන්නේ ටර්මිනල් එකකට වෙන ඇවරේජ් ට්‍රාන්සැක්ෂන් ගාන දවසකට 4ක්වත් වෙන්නේ ඇවරේජ් එක. ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම මේ කාඩ්පත් පාවිච්චි කරන්නේ නැහැ මුදල් ගෙවන්න. කෑෂ් වලටම තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතු දෙක අනුව අපි මේ ඉන්ට්‍රොඩියුස් කරා මහ බැංකුවත් එක්ක ලංකා QR කියලා යම්කිසි ඒක ඇත්තටම පේමන්ට් මෝඩ් එකකට වැඩිය ඒ වෙලෙන්දගේ තොරතුරු ලබා දෙන්න ඇප් එකකට. ඒ කියන්නේ දැන් මම කඩේකට ගියාම මම කොහොමද මේ වෙලෙන්දට මුදල් ගෙවන්නේ? සාමාන්‍යයෙන් කෑෂ් වලින් ගෙවන්න පුළුවන්. ඒ වුණාට ඊට වැඩිය ඔබට ගිය විදිහක් තියෙනවා. එතකොට අපි බැලුවා මොකද්ද පහසුම විදිය. සාමාන්‍යයෙන් අපි බැලුවාම ලංකාවේ ඇතුළත මොබයිල් ෆෝන්ස් ගත්තා. මොබයිල් ෆෝන්ස් ලංකාවේ ජනගහනය වගේ 139ක් මොබයිල් ෆෝන්ස් තියෙනවා ලංකාවේ. හරි? 140ක් විතර මොබයිල් ෆෝන්ස්. කෙනෙක්ට ෆෝන් එකට වැඩිය තියෙනවා. හරි? එතකොට ඒකිනුත් අපි බැලුවාම 50%කට විතර ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. හරි? ඉතින් පහසුම විදිහක් තමයි සිකියුර්ම විදිහක් තමයි ස්මාර්ට් ෆෝන් එක මේක එනේබල් කරන්න පුළුවන් වුණා. එතකොට කාඩ් එක පාවිච්චි කරලා ටර්මිනල් එකක් දානවට වැඩිය ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කස්ටමර් කෙනෙක්ට පහසුවෙන් ගෙවීමක් කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඉතින් ඒකට විකල්පයක් හැටියට මේ QR කියන එක ලෝකේ ගොඩක් කල් පාවිච්චි කරපු දෙයක්. මේක ලංකාවට යම් කිසි අලුත්තාවක් තිබුණාට ගොඩක් කල් පාවිච්චි කරපු දෙයක්. ඇත්තටම මෙහෙ එක එක මොබයිල් පේමන්ට් කට්ටිය එහෙම එක එක જાතිය QR පාවිච්චි කරා. හැබැයි ඒ වුණාට මේ ස්ටෑන්ඩඩ් එකක් හැටියට common standard එකක් හැටියට ලංකාවට මේ පද්ධතිය මේ අවුරුද්දේ තමයි ඉන්ට්‍රොඩියුස් කරේ. ඒකෙන් කරන්නේ දැන් ව්‍යාපාරිකයෙක් ගාව ඉන්නකොට ව්‍යාපාරිකයාට මුදලක් ගෙවන්න මම ඒ ව්‍යාපාරිකයාට මුදල් කොහෙටද යවන්නේ කියලා දැනගන්න විදියක් තියෙන්න බෑ. අන්න ඒක තමයි ඔය QR code කියන එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ වෙලෙන්දගේ merchant ID එක සහ නම ඒ වගේ දත්ත කීපයක් තමයි QR code කියන එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මම ෆෝන් එකෙන් ගිහිල්ලා ඒක ස්කෑන් කරාම ඒ දත්ත ටික මගේ ෆෝන් එකට එනවා. එතකොට මම මගේ ඇප් එක දන්නවා මගේ මුදල් කොහාටද යවන්නේ කියලා. අන්න ඒක තමයි ඔය QR කියන්නේ. එතකොට ඒ QR code එක cost එක ඉතාලම අඩු cost එකක්. මොකද ඒක ස්ටිකර් එකක් විතරයි. ඉතින් ඒ අනුව ඒක තමයි අපි ඉන්ට්‍රොඩියුස් කරේ මේ කියන්නේ අපි කියන්නේ සුළු ව්‍යාපාරිකයන්ට. මේ තත්ත්වයට ගේන්න නම් මේ QR code කියන එක ඉන්ට්‍රොඩියුස් කරේ විශේෂයෙන්ම සුළු ව්‍යාපාරිකයෙක් කොළඹින් පිට ඉන්න ව්‍යාපාරිකයන්ව මේ පද්ධතියට එකතු කරගන්න. ඒක තමයි ප්‍රධානම අරමුණ. අන්න තේරෙන විදියට චන්න ඒ කියන්නේ අපි මේ මගේ බැංකුවේ තියෙන මුදල් ටික
ව්‍යාපාරික මහතාගේ බැංකුවට කෙලින්ම ට්‍රාන්ස්ෆර් කිරීමක්ද අපි කරන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙහෙමයි දැන් ඇප් එකකින් කරන්නේ ඇප් එක ලින්ක් වෙලා තියෙනවා මගේ බැංකුවේ ගිණුමට. ඔව්. හරි. එතකොට අර QR එකේ තියෙන්නේ වෙළඳ ව්‍යාපාරිකයාගේ ගිණුමට යවන්න විස්තර. හරි. එතකොට ඒක ඇත්තටම ඒකේ තියෙන්නේ merchant ID එකක්. ID number එකක් තියෙන්නේ QR එකේ. ඒ ID එක ලින්ක් වෙලා තියෙනවා බැංකුවකට සහ ඒ බැංකුව ගිණුමකට. එතකොට මගේ ඇප් එකෙන් ගිහිලා මම මේ QR එක ස්කෑන් කරාම ඒ merchant ID එක මට හම්බුනාම මගේ ඇප් එක දන්නවා මේ අදාළ බැංකුවට තමයි මේක අරින්න ඕනේ කියලා. එතකොට මේ පණිවිඩයේ අදාළ බැංකුවට ඇරියාම ඒ අදාළ බැංකුව දන්නවා හරි මේ ගිණුමට තමයි මේ මුදල් ප්‍රමාණය ක්‍රෙඩිට් කරන්න ඕනේ කියලා. එතකොට ඒක වෙන්නේ මගේ account එකෙන් ඩෙබිට් වෙලා ව්‍යාපාරිකයාගේ account එකට ඒ වෙලෙම ක්‍රෙඩිට් වෙනවා. එතකොට ඊට අමතරව මට SMS එකක් එනවා මගේ බැංකුවෙන් මගේ account එක ඩෙබිට් වුණා කියලා. ව්‍යාපාරිකයාට SMS එකක් එනවා ව්‍යාපාරිකයාගේ බැංකුවෙන් account එක ක්‍රෙඩිට් වුණා. එතකොට transaction එක complete. ඒක වෙන්නේ තප්පර ගානක සුළු වෙලාවකින්. එතකොට අර මුදල් පරිහරණයක් ඕනේ නැහැ. Tamange ගිණුමෙන් කෙලින්ම මුදල් ගෙවන්න පුළුවන් ව්‍යාපාරිකයාගේ ගිණුමට. ඔයා කියපු විදිහට මට තේරෙන විදිහට ඔයා ඒ කියන්නේ අපි අර ඔයා කිව්වට මට මතකයි වචනයක් ඔයා මේ භාවිතා කරා peer to peer. ඒ කියන්නේ මම මෙයාගෙන් මෙයාට මුදල් ලැබීමක් තමයි කරන්නේ. ඔව් මෙහෙමයි. ඇත්තටම රුක්මල් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩක් දැන් අපි කාඩ් එකකින් වගේ ගෙවීමක් කරනවා. අපි කියමු ෆුඩ් සිටි එකට සුපර් මාකට් එකකට ගිහලා ගෙවනවා කියලා. එතකොට ඇත්තටම මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හරි ලොකු රෙදි පිළිවෙලද බලක් වෙන්න පුළුවන් ලොකු කඩයක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ. හැබැයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේ අපි අපේ සම්බන්ධ වෙලා ඉන්න ව්‍යාපාරිකයෝ ගත්තොත් ගොඩක් අය සුළු ව්‍යාපාරිකයෝ. ඇත්තට මේ සුළු ව්‍යාපාරිකයෝ තමන්ගේ පර්සනල් ගිණුමක් හරි පර්සනල් account එකක් හරි තමයි තියෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඇත්තට ව්‍යාපාරයක් කිව්වට සාමාන්‍යයෙන් අපි කියමු මේ ගත්තොත් අපේ ඉරිදා පොලේ එළවලු විකුණන අම්මා කියලා. හරි. එයත් යම් කිසි මට්ටමක අපි බැලුවොත් ව්‍යාපාරිකයෙක්. හරි. හැබැයි මේ පුද්ගලයාට තියෙන්නේ බැංකු ගිණුමක්. තමන්ගේ පර්සනල් බැංකු ගිණුමක්. කෝපරේට් ගිණුමක් කියලා එකක් නැහැ. ඉතින් එහෙම වුණාම දැන් මේ පේමන්ට් එකක් කරනකොට වෙන්නේ මම මගේ ගිණුමෙන් ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ තව තනි පුද්ගලයෙක්ගේ ගිණුමකට මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමක් වෙන්නේ. ඒක අපි කියන්නේ සාමාන්‍යයෙන් peer to peer, person to person payment එකක්. ඉතින් මේ ගොඩක් සුළු ව්‍යාපාරිකයන්ගේ වෙන්නේ මගේ ගිණුමෙන් තව එක්කෙනෙක්ගේ ගිණුමට මුදල් යැවීමක් තමයි මේක හරහා වෙන්නේ. ඉතින් ඒකට අර දත්ත ලබා ගන්න එක තමයි මේ ලංකා QR කියන කේතයෙන් වෙන්නේ. ලංකා QR කේතේ ඒකට යවන්න ඕනේ කොහාටද යවන්න ඕනේ කාටද යවන්න ඕනේ කියන දත්ත අඩංගු වෙලා තියෙනවා. එතකොට මම ඇප් එකෙන් ගිහිලා ස්කෑන් කරාම වෙන්නේ මට දැනගන්න පුළුවන් මේ කොහාටද මුදල් යවන්නේ කියලා මුදල් ප්‍රමාණය මම ටයිප් කරන්න ඕනේ. ඒ කියන්නේ වෙලෙන්ද කියනවා රුපියල් 500යි කියලා 500 ටයිප් කරලා QR එක ස්කෑන් කරලා ඒ මුදල් ප්‍රමාණය account එකට අරින්න පුළුවන්. ඒක තමයි අතර මේකෙන් වෙන්නේ සරලව ගත්තොත්. මේ හසංක සඳුරන් අහලා තියෙන ප්‍රශ්න ටිකක් අපි ඔතනට එන්නම් හසංක පොඩක් කලබල වෙන්න එපා තුන් පාරක් අහලා තියෙනවා. we'll come to that because අපි මේ පොඩි program එකේ පොඩි flow එකක් තියෙනවා. සුරංග අපි ඔයා ගාවට ඊළඟට එනවා. දැන් අපි කතා කරා දැන් මේ අපි කතා කරේ දැන් මේ අපිට මේ සමාජයේ තියෙන ප්‍රශ්නේ අපි සුළු ව්‍යාපාරිකයෝ විදියට අපිට මේ අපිට පොස් ටර්මිනල් එකක් ගන්න වියදම වැඩි. එතකොට එහෙම නැත්නම් අපි ක්‍රෙඩිට් කාඩ් වලින් ක්‍රෙඩිට් කාඩ් account එකක් ගන්න ගත්තොත් එහෙම වියදම වැඩි. ඒ කතන්දර ඔස්සේ විශේෂයෙන්ම කන්වීනියන්ස් ගේන්න. ඒ කියන්නේ අපි හිතමු බලන්න මම එකක් තියනවා මම ව්‍යාපාරිකයෙක් නම් එහෙම නැත්නම් මම පාරිභෝගිකයෙක් නම් අපි කොහොමද ලේසියෙම මගේ account එකේ තව කෙනෙකුට තමයි දැන් ගත්තාම දැන් ඒතකොට දැන් මේකදී එක පැත්තෙන් බලනකොට තව මේකක් තියෙනවා දැන් අර මේ කාඩ් එකත් රිප්ලේස් වෙනවා නේද චන්න? ඔව් අනිවාර්යයෙන්. ඇත්තටම රුක්මල අපි ඒක ගත්තොත් දැන් මේ කාඩ් භාවිතයෙන් අපි ගොඩක් දේ කට්ටිය දන්නේ නැති එකක් තමයි මේ ගොඩක් කාඩ්පත් දැන්ට මාකට් එකේ ඉෂුව කරලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් කාඩ් සමාගම් වලින්. හරි? එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක්ට හරි ලොකු ව්‍යාපාරිකයෙක්ට හරි සුළු ව්‍යාපාරිකයෙක්ට අපි කාඩ් එකකින් ගෙවනවා නම් ඒ හැම කාඩ් ට්‍රාන්සැක්ෂන් එකෙන්ම ඩොලර් ගාණක් ඒ විදේශ විනිමය හැටියට අපි ගෙවන්න ඕනේ. يعني මුදල් ඇත්තටම යන්නේ මගේ ලංකාවේ බැංකුවෙන් තව ලංකාවේ බැංකුවකට. හැබැයි ලංකාවේ ඇතුළත වෙන ගනුදෙනුවකට තම ඩොලර් ගාණක් ගෙවනවා මේ විදේශ සමාගම් වලට. ඒ අතින් බැලුවොත් බිලියන ගාණක විදේශ විනිමයක්
මේ ලංකාවේ ඇතුලේ ට්‍රාන්සැක්ෂන් වලට අපිට ලොස් වෙනවා. අපි මේ බොහොම අමාරුවෙන් උපයා ගන්න විදේශ විනිමය දැන් කොවිඩ් කාලේ ඒක තවත් දරුණු වෙලා ඒ විදේශ විනිමය බිලියන් ගාණක් පිටරටට යනවා මේ කාඩ්පත් විදේශ කාඩ්පත් භාවිතය නිසා. ඉතින් ඒක අවම කර ගැනීමත් මේකේ ප්‍රධාන පරමාර්ථයක්. අනිත් එක තමයි රුක්මල් අපි කතා කරා පටන් ගන්නකොටම අර 2.5යි 3.5යි කියලා කමිෂන් එකක් ගන්නවා. මේ QR ලංකා QR යටතේ මහ බැංකුව විසින් නියාමනය කරලා තියෙනවා 100%ක් පමණයි එකක් හෝ අඩු ප්‍රමාණයක් පමණයි බැංකුව වලින් ගන්න පුළුවන් කියලා ඒ කමිෂන් එක. හරි. එතකොට ඊට අමතරව මේ වර්ෂයේ මහ බැංකුවෙන් මහ බැංකුව ප්‍රසිද්ධියටපත් කළා තියෙනවා 2020 ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් year of digital transactions කියලා. මේ අවුරුද්ද ඇතුළත 0.5කට අඩු කරලා තියෙනවා. එළ අවුරුද්දේ ඉඳන් ඒක වැඩිම ගය කරන්න පුළුවන් 100%යි. එතකොට ඒ අර සාමාන්‍ය සුළු ව්‍යාපාරිකයෙක්ට උනත් 100%ක් කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලොකු කන්වීනියන්ස් එකක් දෙනවා. වැඩිපුර කස්ටමර්ස්ලා හම්බ වෙනවා 100%ක් ප්‍රමාණය. and මහ ජනතාවගෙන් ඒ කියන්නේ සාමාන්‍ය කස්ටමර්ගෙන් 7.5ක්වත් අමතර charge කරන්නේ නැහැ මේ ස්කීම් එක. එතකොට සාමාන්‍ය කාඩ් එකකින් ගිහුවා charge කරන්නේ නැහැ කස්ටමර් කෙනෙක්ට. මේකෙන් කස්ටමර්ගෙන් charge එකක් නැහැ. ඒක තමයි මේකේ තියෙන ප්‍රධාන මේක ඒක කියන්නේ සාමාන්‍ය කුළු ව්‍යාපාරිකයෙක්ට උනත් කිසිම වියදම ඉතාමත් අඩුවේ මේකෙන් වාසි ලබා ගන්න පුළුවන්. අපි සුරංග අනුෂා අහලා තිනවා what about bank charges? My bank is CBM and shop owner is BOC, so since it's the same time there will be 50 LK reduction from my account. එතකොට මේ වැඩිපුර කියන්නේ මේ charges අනම්මනම් නැහැ, hidden charges නැහැ. නෑ මේ මම හිතන්නේ සුරංග කතා කරන්නේ සාමාන්‍ය සෙෆ්ට් එක හරහා ගනුදෙනුවක් කරනවා නම් මහ බැංකුවෙන් බැංකුව වලට කියලා තියෙනවා උපරිම වශයෙන් රුපියල් 50ක් ගන්න පුළුවන් කියලා. උපරිම වශයෙන්. බැංකුවට ඕන නම් බිල්ුවක් ගන්නත් පුළුවන්. හරි. හැබැයි උපරිම වශයෙන් 50. ඒ සාමාන්‍ය රියල් ටයිම් ට්‍රාන්සැක්ෂන්ස් වලට. හැබැයි ඒක එතකොට මම කියන්නේ අපි ලක්ෂයක් මුදල් රුපියල් ලක්ෂයක් ඇරියත් මිලියන් එකක් ඇරියත් මිලියන් 10ක් ඇරියත් රුපියල් 50යි ගන්න පුළුවන් උපරිමයක් හැටියට. හැබැයි මේ ලංකා QR එකේ හැටියට ඒ කස්ටමර්ට charge එකක් නැහැ. ඒක කස්ටමර්ගේ charge එක අහක් කරලා තියෙනවා. හරි. ඉතින් ඒක තමයි ඒකින්ද කස්ටමර්ට අමතර ගෙවීමක් කරන්න වෙන්නේ නැහැ මේකේ. මේ ලංකා QR හරහා ව්‍යාපාරිකයෙක්ට ගෙවනකොට කස්ටමර්ට charge එකක් නැහැ. එතකොට ව්‍යාපාරිකයාගෙන් විතරයි 100 වැඩිපුර 100 වැඩි වශයෙන්ම 100%ක වගේ ප්‍රමාණයක් කපා ගන්න. හරි. ඔව්. ඒ කියන්නේ රුපියල් 100ක් මුදලක් ගෙවනවා නම් ව්‍යාපාරිකයට රුපියල් 99ක් හම්බ වෙනවා. ඒ රුපියල බැංකු පද්ධතියෙන් තමයි ලබා දෙන්නේ. ඒ කමිෂන් එක පරිදි සිස්ටම් එක සර්විස් එක මේන්ටේන් කරනවා. ඔව් අපි දැන් පොඩ්ඩක් අපි පොඩි ට්‍රැක් එක පොඩ්ඩක් ඉස්සරහට ගියා අපි මේ දැන් මම ව්‍යාපාරිකයෙක් නම් මම කොහොමද මේකට රෙජිස්ටර් වෙන්නේ මේ QR කෝඩ් එකක් සඳහා? ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම තමන්ගේ බැංකු ගිණුමට තමයි මේක සම්බන්ධ වෙන්නේ. එතකොට තමන්ගේ බැංකුවට ගිහිල්ලා QR එකක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වෙලාවට මේ කාලේ දැන් කොවිඩ් හන්දා බැංකු සාමාන්‍යයෙන් ව්‍යාපාර වලට බැංකු යනවා. හරි. ඉතින් එහෙම ගිහිල්ලා ඒ QR කෝඩ් එක ලබා දෙනවා. ඒ කියන්නේ QR කෝඩ් එක කියන්නේ ගොඩක් වෙලාවට ස්ටිකර් එකක්. හරි. ඉතින් ඒ ස්ටිකර් එක එක්කෝ පොඩි ස්ටිකර් හෝල්ඩර් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි තැනක වෙන්න පුළුවන්. බෝඩ් එකක වෙන්න පුළුවන්. ඒ ස්ටිකර් එක බැංකුවෙන් ලබා දෙනවා. Tamanට බැංකුවකින් හරි ඇත්තටම බැංකු පද්ධතිය සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ෆයිනෑන්ස් කම්පනීස් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ටෙලිකොම් කම්පනීස්. ඒ කියන්නේ easy cash, m cash අන්නේ වගේ පද්ධති වලත් මේ ලංකා QR ලංකාවේ තියෙන හැම QR එකම ලංකා QR එකක් ඉෂුව කරන්න පුළුවන් මහ බැංකුවේ අවසර ලබා දීලා තියෙන ඕනෙම මූල්‍ය ආයතනයකට සහ ටෙලිකොම් ආයතනයකට. ඒ වයින් තමයි ලබා ගන්න ඕනේ. ඉතින් Tamanට අවශ්‍ය නම් තමන්ගේ බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෑම මූල්‍ය ආයතනයකින් ලබා ගන්න පුළුවන්. ටෙල්කෝ කෙනකින් easy cash, m cash වලට උනත් ලබා ගන්න පුළුවන්. දැන් අකිල් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි how we create a QR for our company. අපි හිතන්නේ ඒකට මේ උත්තරේ තමයි දුන්නේ. එතකොට අකිල් ඔයාට ඕනේ නම් ඔයාට QR කෝඩ් එකක් ගන්න ඔයාගේ බැංක් එකට යන්න බැංක් එකට ගිහිල්ලා ලංකා QR කෝඩ් එකක් ඔයාගේ කම්පැනි සඳහා රෙජිස්ටර් කරගන්න. ඒකත් එක්කම අහලා තිබ්බා මේ හසංග සඳරුවන් මල තිබ්බා I'm doing online business. Can I use this method for my online business? එතකොට කොහොමද වෙන්නේ? ඔව් මෙහෙමයි. ඇත්තටම ඔන්ලයින් බිස්නස් එකකට පාවිච්චි කරන්න පුළුවන්.
ඒ කියන්නේ ඔන්ලයින් බිස්නස් එකේ අපි විදි කීපයක් හදලා තියෙනවා. එකක් තමයි ඔන්ලයින් බිස්නස් එකට පුළුවන් කස්ටමර් කෙනෙක් ගිහලා මොකක් හරි බඩුවක් ගන්න ගියාම ඒ බඩුවේ සිලෙක්ට් කරලා ක්ලික් කරාම ඒගොල්ලන්ට පුළුවන් ඒ QR කෝඩ් කියන එක ඊළඟ පේජ් එකෙන් QR කෝඩ් එකක් දෙන්න කස්ටමර්ට. එතකොට කස්ටමර්ට පුළුවන් කස්ටමර්ට QR කෝඩ් එක ස්කෑන් කරලා ගෙවන්න. එතකොට අපි ඒකට ගොඩක් වෙලාවට කියන ඩයිනමික් QR කියලා. එහෙම නැත්නම් ස්ටැටික් වෙන්නත් පුළුවන්. ඒ වෙලේ QR කෝඩ් එකක් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ කියන්නේ බඩුව ගන්නකොට. ඊට අමතරව දැන් QR කියන එක ගොඩක් වෙලාවට තියෙන්නේ ෆිසිකලි මොකක් හරි විසිට් කරනකොට. හරි. ඒ ෆිසිකල් හැබැයි ඊට වඩා පහසු දෙයක් අපි කරලා තියෙනවා. අපි තව මෝඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා QR එකට සමගාමීව මෝඩ් දෙකක් ඇත්තටම. එකක් තමයි අපි just pay කියලා මෝඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් කරන්නේ ඇත්තටම ව්‍යාපාරිකයෙක් අපි කියමු මොකක් යම්කිසි ඇප් එකක් අපි දැන් ඇප්ස් තියෙනවා 16ක් 15ක් 16ක් තියෙනවා මාකට් එකේ තියෙන freebie කියලා ඇප් එකක් තියෙනවා iPay කියලා UPay චීනි ගොඩක් ඒ වගේ ඇප්ස් තියෙනවා. ඒ ඇප් එකකින් ඇප් එකක මර්චන්ට් කෙනෙක් හැටියට රෙජිස්ටර් වුණොත් එතකොට ඒ ඇප් එක හරහා පාරිභෝගිකයට ගෙවන්න පුළුවන්. ඇත්තටම ඒකේ වෙන්නේ ඒ මර්චන්ට් බැංක් එකේ ඇප් එක තියෙන බැංක් එකේ ගිණුමක් තියෙනවා නම් ඒ ඇප් එක හරහා කෙලින්ම ගිණුම ව්‍යාපාරිකයාගේ ගිණුමට මුදල් ලැබෙනවා ඒ වෙලෙම. එතකොට ඒකේ වෙන්නේ කස්ටමර් පේමන්ට් එකක් කරාම ඒ කස්ටමර්ගේ ගිණුමෙන් ව්‍යාපාරිකයා මුදල් ගිණුමට ඒ වෙලෙම මුදල් ලැබෙනවා. මේකෙත් මේ ඔන්ලයින් සිස්ටම් එකෙත් මේ මර්චන්ට් ඩිස්කවුන්ට් රේට් එක කියන්නේ කමිෂන් එක 101ක් ගොඩක් වෙලාවට 0.5ක් වගේ වැලියු එක වැඩි වෙන්න පර්සන්ටේජ් එක අඩු වෙනවා. ඉතින් 101ක් වගේ ප්‍රමාණයක් තමයි මේකටත් ලැබෙන්නේ. ඉතින් ඔන්ලයින් සිස්ටම් එකට මේ just pay කියන සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ව්‍යාපාරිකයෙක්ට මේ ඇප් 15000ක් තියෙන එකක් එක්ක සම්බන්ධ වෙලා මේ ජාලයට එකතු වෙන්න පුළුවන්. ඒතකොට ඒකත් ඔන්ලයින් ක්‍රමයට කරන්න පහසු විදියක්. මම හිතන චන්න මේ ඉස්සලා මේ බොහොම උනන්දුවෙන් අපිට හිටිය බිව කෙනෙක් අසංක සුදුරුවන් ඇහුවා මේ නියොස් කියන්නේ NDB එකේ නියොස් එකත් මේ ලංකා QR ප්ලැට්ෆෝම් එකට සම්බන්ධයි. නියොස් කියන්නේ මම අර කිව්වා වගේ 15000ක් තියෙනවා ඒකෙන් එකක්. ඉතින් නියොස් වෙන්න පුළුවන් තව වෙන ඇප්ස් තියෙනවා. ඉතින් Tamanට නියොස් ඇප් එකට ගිහිල්ලා කස්ටමර් කෙනෙක් හැටියට මොන ඇප් එකද පාවිච්චි කරන්න කියන එක Taman සිලෙක්ට් කර ගන්න ඕනේ. ඒකේ තියෙන ෆීචර්ස් ඒව අනුව. හැබැයි ඕනෙම ඇප් එකක් ලංකා QR සිස්ටම් එකට සම්බන්ධ නම් just pay සිස්ටම් එකට සම්බන්ධ නම් ඕන ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් තමයි 15000ක් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔව් එතකොට දැන් මර්චන්ට් කෙනෙක් දැන් මේවා එතකොට බොහොම සිම්ප්ලි විදියට ගත්තොත් එහෙම මට මර්චන්ට් කෙනෙක් වෙන්න ඕන නම් මට තියෙන මගේ බැංකුවට ගිහිල්ලා මගේ පර්සනල් account එකට හරි ඕනම බිස්නස් account එකට හරි ලංකා QR account කෝඩ් එකක් දෙන්න කියන එක විතරයි. හරියට. ඒක තමයි කරන් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් එතකොට ඒ දවස්වල පොස් මැෂින් එකක් ගන්නවා නම් රුක්මල් ඩිපොසිට් එකක් දෙන්න ඕනේ, ඒකට මුදල් දෙන්න ඕනේ. එහෙම නෙමෙයි. දැන් මේකේ ලංකා QR එකක් ඉෂුව කරනවා ඕනෙම බැංකුවකින් මේ සම්බන්ධ වෙලා තියෙන බැංකු ජාලයෙන් බැංකුවක ඉෂුව කරනවා. දැන් එතකොට මට පුළුවන්ද මේ කියන්නේ දැන් මට එහෙමනම් එතකොට මම ව්‍යාපාරිකයෙක් නම් මගේ පෞද්ගලික ගෙනුම මම ප්‍රැක්ටිකල් ලෙවල් එකේ කතා කරන්න යනවා මගේ පෞද්ගලික මේ ගෙනුම පොඩ්ඩ පැත්තකින් තියලා මම බිස්නස් ගෙනුමක් වෙනම තියාගෙන හිටියොත් මගේ ව්‍යාපාර කටයුතු වලට වඩාත් පහසු වෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. ඒතොර ඒ account එකට ගිහලා ලංකා QR කෝඩ් එකක් දාලා ස්කෑන් කරලා තියාගන්න. එතකොට දැන් මේක තියාගන්න මේ දැන් සති පොලේ වැඩ කරන ව්‍යාපාරිකයෙකුට උනත් මේක තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක තමයි ඇත්තටම අපි කියන්නේ ඕනෙම කියන්නේ හයස් ලෙවල් එකේ සුපර් මාකට් එකකට උනත් පුළුවන්. පොලේ සති පොලේ ඉරිදා පොලේ ඉන්න අපි කියමු එලෝඩ් විකුණන හරි වෙන දෙයක් විකුණන හරි පුද්ගලයෙක්ට උනත් මේ QR එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒට අමතරව තැඹිලි අරන් යන තැඹිලි කරත්තේ උනත් QR එකක් තියෙනවා. 3 wheel එකකට 3 wheel එකත් ඕනෙම පුද්ගලයෙක්ට පුළුවන් මේ QR එක පාවිච්චි කරන්න. මොකද ඒක QR එක තමන්ගේ බැංකුවෙන් ලබා ගන්න එක විතරයි අවශ්‍ය. එතකොට ඔන්ලයින් වලට පොඩ්ඩක් විශේෂිත වැඩසටහනක් තියෙනවා. ඔව් ඔන්ලයින් වලට විශේෂිත වැඩසටහනක් කියන්නේ රුක්මල් මොකද මේ දැන් මේ QR එක භාවිතා වෙන්නේ ෆිසිකලි තමන් කොහේ හරි තැනකට ගිහිල්ලා බඩුවක් අරගෙන ගෙවීමක් කරනකොට. ඒතර ඔන්ලයින් ක්‍රමයට කරනකොට යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි
ඒ ව්‍යාපාරිකයට කොහොමද මුදල් ගෙවන්නේ කියන. ලොකු වෙනසක් නැහැ. ඒකේ තියෙන දැන් ඇප් එකකට ගියාම මේ ඇප් එකේ ඒ මර්චන්ට්ව ලිස්ට් කරනවා. ඔව්. එතකොට Tamanට තියෙන්නේ මර්චන්ට්ව සිලෙක්ට් කරලා ඒ මර්චන්ට් පේමන්ට් එක කරන්න. එතකොට මගේ ගිණුමෙන් මේ මර්චන්ට් ගිණුමට ඇප් එක හරහා පේමන්ට් එක යනවා. ඒතර ඒකෙත් වෙනවා මට SMS එකක් එනවා මේ පේමන්ට් එක මේ account එක කරවුණා කියලා. ඩෙබිට් වුණා කියලා. මර්චන්ට් ගේ account එක ක්‍රෙඩිට් වුණා කියලා මර්චන්ට් SMS එකක් එනවා. ඒක ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙනවා. ඒක ඔන්ලයින් වලට වෙන්නේ රිමෝට්ලි. හරියටම වෙලාවට කිව්වා මේ අකිල් ප්‍රශ්න ගන්න how the payment confirmation works. ඒක තමයි අකිල් අපි දැන් හරිම වෙලාවදී අපි කතා කරේ. එතකොට කෙලඳ වා මර්චන්ට් කෙනෙක් නම් අනිත් පැත්තෙන් කස්ටමර් කිව්වම ඔයාට එනවා confirmation එක ඔයාගේ account එකට සල්ලි ගියයි කියලා. හරියට හරි. ඉතින් confirmation එක දෙපැත්තටම හම්බ වෙනවා. එතකොට දෙපැත්තම ගනුදෙනුව සම්පූර්ණ වෙන්නේ SMS දෙකක් දෙපැත්තට ගියාම. ඒක දෙන්නම දන්නවා මේ transaction එක completed කියලා. හරි අපිට ලංකා QR already පාවිච්චි කරන there is somebody who's already using STB Bank UPay supports Lanka QR payments. I have done payments through it. It's very easy. Yes. So you have a early follower. අපි පොඩ්ඩක් අපි commercial break එකකට යයි commercial break එක කියලා කියන්නේ අපි power up ශ්‍රී ලංකාවෙන් අපි කරන්නේ අපේ SME segment එකේ ඉන්න තරුණ තරුණියන්ට ව්‍යවසායකයෙක් වෙන්න ලෝකෙ වෙනස් විදියකට දකින්න වෙනස් ගමනක් යන්න තමුන්ගේ ලෝකෙම මුළු ලෝකෙම තමුන්ගේ මාකට් එක දිහා දකින ව්‍යවසායකයන් අපිත් එක්ක එකතු වෙන සමහර කට්ටිය සමහර නම් මට පොඩ්ඩක් අලුත් අපිට හම්බෙන කට්ටිය අපි කතා කරන්නේ මේ ලංකාවේ ඉන්න SME ජනතාවට අපි දෙන්නේ පන්නරය දැනුම සහ නෙට්වර්කින් වෙනස් විදිය අලුත් ගමනක් යන්න. ඒක නිසා තමයි හැම වීකෙන්ඩ් එකේම අපි අරගෙන එන්නේ. අපි next weekend එකේදී අපි විශේෂයෙන්ම අපි ගේනවා අපි ගොඩක් වෙලාවට අපි දන්නවා මේ මාකටිං කරන්න හදනවයි කියලා. අපිතර මාකටිං කරන්න හදනකොට විශේෂයෙන්ම අපි දැන් සුමාන දෙකකට ඉස්සලා අපි කතා කරා Instagram මාකටිං ගැන, Facebook මාකටිං ගැන අපි සෑහෙන දෙකක් දන්නවා. අපි ඊළඟට අපි ගේන්නේ මිස්ටර් උදාර ධර්මසේන ලංකාවේ ඉන්න Facebook මාකටිං ගැන දන්න බොහොමත්ම විශේෂඥ දැනුමක් තියෙන මහත්මයෙක්. ලබන බදාදා රාත්‍රී 8:00ට උදාර ධර්මසේන අපිත් එක්ක ජොයින් වෙනවා Facebook හරහා කොහොමද බිස්නස් කරන්නේ කියලා. මේකෙදී අපි උදාර ධර්මසේන වැඩ කරන්නේ රෝ ග්ලෝබල් කියන ආයතනේ ලංකාවේ Facebook සඳහා ඉන්න නියෝජිත ආයතනය. එතනදී සෑහෙන වැඩ කොටසක් කරන මහත්මයෙක් අපි ගැන කතා කරනවා. අපි ඒ සමගම අපි කියන්න ඕන ඔයගොල්ලන්ට අපිට තවත් අපි ප්‍රෝග්‍රෑම්ස් ටිකක් අපි ලෑස්ති කරගලා තියෙනවා. හෙට දැන් තාමත් අපි පරක්කු නැහැ. ඔයගලන්ට ඕන නම් අලුතෙන් බිස්නස් ID එකක් කොහොමද ජෙනරේට් කරන්නේ කියලා. ව්‍යාපාරයකදී අලුත් අදහසක් ගේන්නේ කොහොමද කියලා හෙට උදේ 9ට අපි ඔන්ලයින් වර්ක්ෂොප් එකක් තියෙනවා. වහාම කතා කරන්න අපිත් එක්ක ජොයින් වෙන්න ඕන නම් මේ කියන්නේ නිකම් මේ buying and selling business එකක් නෙවෙයි. අපි වෙනස් විදිහේ ව්‍යාපාරිකයක් කරන්න අලුත් නියම entrepreneur කෙනෙක් වෙන්න ඕන. මුදලාලි කෙනෙක් වෙන්න නෙවෙයි. entrepreneur කෙනෙක් වෙන්න ideas හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන කතා කරන්න හෙට උදේ 9:00ට අපි workshop එකක් තියෙනවා. workshop එකට අපිට කතා කරන්න note 773361 number එකට මේ number එකට කතා කරලා ඔයගලන්ට අනිවාර්යයෙන්ම join වෙන්න පුළුවන්. මේකට ඒ සමගම හෙට හවස හැන්දෑවේ මං හිතන විදිහට 3 ඉඳලා හැන්දෑවේ 6 වෙනකන් ව්‍යවසායකයෙක් විදියට ඕනම කමර්ෂල් අග්‍රීමන්ට් එකක් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා වෙලා ටානියා ගුණවර්ධන කියලා ඉන්න නීතිඥවරියක් කමර්ෂල් ලෝ ගැන සෑහෙන්න දන්න අපිත් එක්ක එකතු වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඔබතුමන්ලට දැනගන්න ඕන මේ කොන්ට්‍රැක්ට් එකක දෙයැමේදී මොනවද කතා කරන්න ඕන 10 points තියෙනවා. ඒ 10 points අපේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි ලබා දෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන් මේ වටික හැම account එකේම තියෙනවද කියලා. එතකොට අපි මේ පොඩි අපේ ගාව තියෙන මේ ඉස්සරහට එන්න තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන අපි මේ කතන්දරයක් කතා කරේ. අපි හෙට උදේ තියෙන how to generate a new business idea. ඊළඟට අද හෙට හවසට කතා කරනවා how to what to check when you get on to a
legal agreement, commercial agreement. ඒ ගැන කතා කරනවා අපිට එන මාසෙදී අපි ඔය programs දෙක ආපහු repeat වෙයි. ඒ සමගම අපි Instagram marketing ගැන program එකකුත් අපි ලෑස්ති වෙන්න දෙනවා. right අපි චන්න දැන් මේ අපි ඊළඟ segment එකට යන්. එතකොට මේ අර දැන් මේ ලංකා QR එකේදී මේ දැන් මට මතකයි චන්න අපි කතා කරනකොට කිව්වද මේක මේ අර payment mode එකට වඩා එහා ගිය solution එකක් ගැන තමයි ඔයගොල්ලන් අර seamless අර පල්ලෙහා level එකේ ඉන්න SME ව්‍යවසායකයන්ට අර තනිකර කෙලින්ම මේ seamless money transacting proposition එකක් තමයි ගේන්නේ කියලා. මොකක්ද ඒ කතන්දර පොඩ්ඩක් කිව්වොත් ඉතින් දැන් අපේ මට මතකයි කිව්වා ඉඳගෙන මේ සමහර කලාවට 3 wheel එකක් දුවන මල්ලි කෙනෙකුට 3 wheel එකේ account එකෙන් සල්ලි එනවා. ඒ සල්ලි ටික account එකට ගන්න ගිහලා ATM එකට යන්න ඕනේ. ATM එකකින් අරගෙන ගිහිල්ලා බැංකුවට ගන්න ඕනේ. දැන් මේක ගත්තාම මේකේ මේ තියෙන කතන්දර වැඩි. මට මතකයි චන්න ඔය කතන්දරේ කියනවා. අපිට මේ කතන්දර අපි ආපහු සැරයක් අපි මේ ලංකා QR එකේ අපි මේ කියන්නේ ඒතර මේ මෙතන මේ අපි එක්කෙනෙක්ගෙන් එක QR කෝඩ් එකක් කරලා අනිත් පැත්තෙන් සල්ලි අරගෙන ඉවර කරන කතන්දරයක් නෙවෙයි. මේක අර seamless value stream එක create කරන්න තමයි ඔබතුමන්ලගේ අදහස. ඒ ගැන පොඩ්ඩක් අපිට explain කරොත් එහෙම. ඔව් ඒ කියන්නේ දැන් මෙතෙක් කල ලොක්මල් තිබ්බේ සාමාන්‍යයෙන් අපිට ගිහිල්ලා ලොකු ව්‍යාපාරිකයෙක්ට ගෙවන්න පුළුවන් කාඩ් වලින් හරි මොන හරි කෑෂ් නැතුව ගෙවන්න සිස්ටම් එකක් තිබ්බා. හැබැයි දැන් අපි කතා කරන්නේ මේ ඩිජිටල් ක්‍රමයට ගෙවන්න පුළුවන් ඕනෙම ව්‍යාපාරිකයෙක්ට. සුළු ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 3 wheel එකක් එලවන්න පුද්ගලයෙක්ට පවා මේකෙන් ගෙවන්න පුළුවන්. ඩිජිටල් විදියට. හරි. එතකොට වැඩේ තියෙන්නේ දැන් ඩිජිටල් විදියට අපි කියනවා අපි ගිහිල්ලා 3 wheel එකක් එලවන්න පුද්ගලයෙක්ට මේ යම්කිසි ඩිජිටල් පේමන්ට් එකක් කරනවා. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ මෙතෙක් කල ඒ 3 wheel එක එලවන පුද්ගලයාට පෙට්‍රල් ගහන්න හරි එහෙම නැත්නම් පොලට ගිහිල්ලා එලවලු ගන්න හරි අවශ්‍ය වුණොත් ඒගොල්ලෝ ගිහිල්ලා ATM එකට ගිහිල්ලා ඒ සල්ලි අදගෙන කෑෂ් වලින් ගෙවන්න ඕනේ. මොකද ඒ තැන්වල මෙතෙක් කල මුදල් විතරයි පාවිච්චි කරේ. ඉතින් අපි ඒ අවසාන පුරුකත් මේ ඩිජිටල් ක්‍රමයට ගෙනාවේ නැත්තම් මේ සයිකල් එක බ්‍රේක් වෙනවා. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට 3 wheel එක එලවන එක්කෙනා කියනවා මට කාඩ් එපා මට ඩිජිටල් එපා මට කෑෂ් දෙන්න කියලා. හරි. එතකොට Tamanට ඇප් එකෙන් ගෙවන්න අවශ්‍ය වුණත් අර පුද්ගලයා විසින් කියනවා මට දෙන්න කෑෂ්. මොකද එයාට ඉතුරු එයාගේ ගණිතනු කරගන්න කෑෂ් නැතුව බෑ. ඉතින් ඒක හන්දා මේ ඊළඟ එතනින් ඔබට යන්න. ඒ කියන්නේ ඊටමත් මම කියන්නේ පොලක එළවලු විකුණන හරි එහෙම නැත්නම් තැඹිලි විකුණන එක්කෙනා කරත් එක තැඹිලි විකුණන පුද්ගලයා හරි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගත්තොත් සුළු ව්‍යාපාරිකයෝ. ඒ පුරුක අපි සම්බන්ධ කරේ නැත්නම් මේ සයිකල් එක බ්‍රේක් වෙනවා. ඒ සයිකල් එක බ්‍රේක් වුණාම වෙන්නේ අපිට අවශ්‍යතාවයක් තිබුණාද ව්‍යාපාරිකයා කියන මට මුදල් දෙන්න කියලා. මට ඩිජිටල් එපා කියලා. අන්න ඔතන තමයි සයිකල් එක බ්‍රේක් වුනේ. ඊට අමතරව රුක්මල් තව ලොකු කියන්නේ සමාජීය ප්‍රශ්නයකට විසඳුමක් මෙතනින් ලැබෙනවා. මොකද මෙතෙක් කල් අපි දන්න හැටියට සාමාන්‍යයෙන් සුළු ව්‍යාපාරිකයෝ කෑෂ් වලින් තමයි ගොඩක් ගනුදෙනු කරේ. කෑෂ් අරගෙන කෑෂ් දෙනවා. හරි? කෑෂ් මුදල් පේමන්ට් එකකට කෑෂ් ලබාගෙන ඒගොල්ලෝ මොන හරි බඩුවක් ගන්නවාම කෑෂ් වලින් දෙනවා. ඒ මුදල් කවදාවත් බැංකුවකට ගියේ නැහැ. බැංකු පද්ධතියකට ගියේ නැහැ. ඉතින් බැංකු පද්ධතියට ගියේ නැති වුනහම සාමාන්‍යයෙන් බැංකුවකින් දන්නේ මේ සුළු ව්‍යාපාරිකයා අපි උදාහරණයක් ඇරෙන්න ගත්තොත් 3 wheel එකක් එලවන පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් මේ කොවිඩ් වදාවත් මේ මුදල් බැංකුවකට යන්නේ නැහැ. බැංකුවකට යන්නේ නැති හන්දා වෙන්නේ බැංකුවකින් කවදාවත් මේ පුද්ගලයාට ණයක් ලබා ගන්න බැහැ අවශ්‍ය වුණා. මොකද බැංකුව දන්නේ මේ පුද්ගලයාගේ තියෙන ඉන්කම් එක. හරි? ඉතින් දැන් ඒක හන්දා එයාට තිබ්බ විකල්පය තමයි අර පොලි මුදලාලි ගාවට ගිහිල්ලා මාසෙකට 10%ක ඉන්ට්‍රස්ට් එකක් ගෙවලා ණය ගන්න ඕනේ. අරගෙන ඊට පස්සේ ගෙවා ගන්න බැරුව 3 wheel එකක් විකුණන්න ඕනේ. හරි? අන්න හැබැයි දැන් මේ ඩිජිටල් ක්‍රමයට සම්බන්ධ වුණොත් ලංකා QR හරහා එතකොට මේ හැම ගිණුමක්ම වැටෙන්නේ හැම ගනුදෙනුවක්ම වැටෙන්නේ අර පුද්ගලයාගේ ගිණුමට. ඒතකොට ගිණුමේ මාස 6ක් වගේ කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් අපි කියන ක්‍රෙඩිට් හිස්ටරි එකක් කියලා. වත්කම බැංකුවට දැනගන්න විදිහක් නැහැ. දැන් මාස 6ක් ඇතුළත මේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් වුණාම එතකොට මේ බැංකුවට අදහසක් තියෙනවා මේ පුද්ගලයාට මාසික සාමාන්‍ය රුපියල් 50000ක් හරි කීයක් හරි ඉන්කම් එකක් තියෙනවා කියලා. එතකොට බැංකුවකින් ණයක් ලබා දෙන්න ගොඩක් පහසුකම් ලබා දෙන්න අවස්ථාව වැඩි. එතකොට අර
පොලි මුදලාරි ගාවට යන්න ඕනේ බැංකුවකින්ම ණය ලබා ගන්න පුළුවන්. ඒකට අපිට අර කියන ක්‍රෙඩිට් වර්දිනස් කියන එක ලැබෙනවා අනිවාර්යයෙන් මේ ඩිජිටල් ක්‍රමයට එන එකෙන්. ඒකෙන් සමාජීය ලොකු ගැටලුවකුත් විසඳෙනවා. අපි කතා කරන අපි මම හිතන විදිහට චන්න ඔබ අපේ ඊළඟ ක්වෙස්චන් එකකට ගියා අපේ මේ මර්චන්ට් කෙනෙක් වීමේන්දී තියෙන බෙනිෆිට්ස් තමයි අපි කතා කරන්න දැන් ගන්නෙ. ඒ කියන්නේ මෙතනදී දැන් මෙහෙමයි. දැන් අපි මේ චන්න කියන කතන්දරය පොඩ්ඩක් අපි රීෆ්‍රේම් කරලා දුන්නොත් අපි ඔබතුමාලා ගොඩක් වෙලාවට ලංකා QR එකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි එතකොට අර ක්‍රෙඩිට් කාඩ් වෙනුවට වැඩි මුදලක් නොගෙවා අඩු පිරිවැයකින් ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් කරා යොමු වෙන්න පුළුවන්. චන්න ඔයා දන්න විදිහට බැංකු වලින් මේකට මාසිකව ගාණක් එහෙම ගන්නවද monthly? නෑ එහෙම කිසිම අමතර වේදමක් නෑ. annual payments? එහෙම හේකුත් නෑ. එතකොට අර minimum payment threshold ඒවා මොකුත් නෑ. මේකේ සාමාන්‍ය ට්‍රාන්සැක්ෂන් එකට අර කමිෂන් එක විතරයි ගන්න. ඉන්දියා කියන්නේ. තර වගකීමෙන් හේතුව කියනවා වෙන මොනකට හැංගිච්ච කතන්දර මෙවුවා නැහැ බැංකු වලින්. අපි දැනුවත් නැහැ. දැනුවත් නැහැ. මොකද මේ ලංකා ක්ලියර් කියලා කියන්නේ දැන් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට ඉස්සෙල්ලා කතා කරා මහා බැංකුවට සම්බන්ධ මහා බැංකුව විසින් ෂෙයාර්ස් හෝල්ඩින් තියෙන මුළු ලංකාවේ තියෙන බැංකු පද්ධතියේ ඉන්න සෑම බැංකුවකටම ෂෙයාර්ස් තියෙන ආයතනයක්. එතකොට මේක මධ්‍යස්ථ ආයතනයක්. මේක මේ ප්‍රයිවට් එන්ටිටි එකක් විදියට දිව්වට ප්‍රයිවට් එන්ටිටි එකක්ම නෙවෙයි. මේක ලාභ 147ක් අපේ ෂෙයාර්ස් තියෙන්නේ රජයට. ඒ කියන්නේ මහා බැංකුවයි මහජන බැංකුවයි ලංකා බැංකුවයි ඒක 47ක්. ඒක 53ක් තමයි අනිත් ගලක බැංකුවලට ෂෙයාර්ස් තියෙන්නේ. හරි එතකොට මේ ලංකා QR එක මේ ඉතිරි කිරීමේ බැංකුවට සම්බන්ධ ඔව් දැන් National Savings Bank එකකිනුත් ඉෂුව කරනවා ලංකා QR. ඒකත් පුළුවන්. ඒකත් පුළුවන් එතකොට. එතකොට මට මම ව්‍යවසායකයේද ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් තිබ්බොත් මගේ ඉතිරි කිරීමේ account එකට මට සල්ලි ගන්න පුළුවන් ලංකා QR එක කරා. අනිවාර්යයෙන්. එතකොට මේ වෙනකන් මට මේ පෞද්ගලිකව තිබ්බ ඉතිරි කිරීමේ ගිණුම දැන් මගේ ව්‍යාපාරයේ ඉතිරි කිරීමේ ගිණුමටත් වෙලා එතකොට. එහෙම වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මොකද ඒක මේක ගත්තාම අපේ ව්‍යාපාරික මහතුන්ට තිබෙන ලොකු පිම්මක් මේක මේ it's a bit of a අර අපි කිව්වොත් at a certain level it is democratizing the payment system. අනිවාර්යයෙන්. It was only for the debit cards and whether whoever who valued that amount taking that payment of කියන්නේ අපි ගත්තාම මාසෙට ගාණක් ගෙවලා එතකොට enroll වෙන්න ගාණක් ගෙවලා minimum transaction ගාණක් තියාගෙන ඒව කරගෙන සමහරකට 5ක 7ක 8ක විතර වගේ cost එකක් තියාගෙන තමයි අපි payments accept කරේ. නමුත් දැන් වෙලා තියෙන්නේ ඒකෙන් අපි සෑම කෙනාටම ඕන කෙනෙකුට දෙන්න පුළුවන් level එකට මේ අපි අර business model level එකේ නම් කියන්නේ ඔකට අර democratize කරනවායි කියලා. ඒක පොඩ්ඩක් බර වැඩි එක නිකන් අපි පොඩ්ඩක් මේ මේ කතන්දරයක්. එතකොට අපි එතකොට ඕන කෙනෙකුට වැඩි වියදමකින් තොරව වැඩි මොනොත් 100ට 1ක් විතරක් පිරිවැයක් තියාගෙන digital transactions digital currency access කරන්න digital currency කියන වචනේ වැරදි digital money transactions වලට යන්න පුළුවන් කෙලින්ම ඒ බැංකුවෙන් මේ බැංකුවට සල්ලි ගෙනීමක් තමයි වෙන්නේ. එතකොට මීට අමතරව වෙන්නේ එතකොට දැන් චන්න කතා කර හිටියා තමුන්ගේ අර ක්‍රෙඩිට් හිස්ටරි එක කියන්නේ ව්‍යාපාරිකයෙක් විදියට තමුන්ගේ ක්‍රෙඩිට් හිස්ටරි එක වැඩෙනවා. මොකද මේ හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම අපිට බැංකුව හරහා යවන්න පුළුවන්. අනිවාර්යයෙන්. මේ එතකොට දැන් මට ව්‍යාපාරයක් නැති වුණොත් මම දැන් මේක පුද්ගල ව්‍යාපාරයක් නම් මම තර සුළු ව්‍යවසායකයෙක් නම් මට මගේ එතකොට එදිනෙදා ආදායම සඳහා මම මේ ගන්න සල්ලි මට මගේ ඒ ඇප් එකේ තියෙන පේමන්ට් මෝඩ් එකේම තව කෙනෙකුට ගෙවන්නත් පුළුවන්. ඔව් ඇත්තටම රුක්ම තව දෙයක් කියන්න ඕනේ මෙතන ඒ ස්මාර්ට්ෆෝන් එක අවශ්‍ය වෙන්නේ කස්ටමර්ට විතරයි. මර්චන්ට් ඇත්තටම ස්මාර්ට්ෆෝන් එකක් අවශ්‍ය නැහැ. මර්චන්ට් ඒ QR ස්ටික් එකක් එක්ක සාමාන්‍ය ජංගම දුරකථනයක් තිබ්බනම් SMS එකක් ලැබෙන්න
තරමේ එකක් විතරයි අවශ්‍ය. මොකද ෆෝන් එකෙන් අවශ්‍ය මොකද මේක QR කියන එක ස්ටිකර් එකක් කියලා මම කිව්වනේ. ඒකට බිත්තියකුණත් අලවන්න පුළුවන්, බෝඩ් එකකුණත් අලවන්න පුළුවන්. හැබැයි එයාට කියන්නේ දැනගන්න account එකට මුදල් වැටුණා කියලා SMS එකක් ලබා ගන්න විතරයි සාමාන්‍ය දුරකථනයකින් ජංගම දුරකථනයක් තිබ්බම ඇති. ඒක හන්ද අර ස්මාර්ට්ෆෝන් කියන එකක් අවශ්‍යවත් නැහැ ව්‍යාපාරිකයාට. ඒක අවශ්‍ය කස්ටමර්ට. උදාර විජාත ප්‍රශ්න කොහොමද එක්ස්පෝර්ට් කරද්දී පේමන්ට් එන්නේ? එතකොට අපිට එක්ස්පෝර්ට් මේක එක්ස්පෝර්ට් විදියට හසුරව ගන්න විදියක් නැහැ නේද? දැනට නම් මේක ලින්ක් කරලා නැහැ. මොකද ඒක විදේශ විනිමය සම්බන්ධ වෙලා සම්බන්ධ වෙන හන්දා එතනත් සාමාන්‍ය ගැටලු කීපයක් තියෙන රුක්මල්. මොකද දැන් මේ ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි PayPal ලංකාවේ නැත්තේ කියලා. හරි. ඒකට මේ ගොඩක් අය හිතනවා මේක මහ බැංකුවෙන් බ්ලොක් කරන එකක් හරි මහ බැංකුව නිසා මේක වෙන්නේ නැහැ කියන එක. ඒක අසත්‍යයක්. තනිකර අසත්‍යයක්. ඇත්තටම PayPal ලංකාවට එන්න ඉන්ට්‍රෙස්ටඩ් නැහැ. PayPal වලට මහ බැංකුවෙන් ඇරියුම් කරලා තියෙනවා 15 කමකට වැඩිය මෙහෙ ඇවිල්ලා සෙටප් කරන්න කියලා. ඒගොල්ලෝ ඉන්ට්‍රෙස්ටඩ් නැහැ. මොකද ඒගොල්ලෝ ලංකාවට පේමන්ට් එනේබල් කරන්න නම් ඒගොල්ලන්ට සාමාන්‍ය ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න තියෙනවා. ඒ ඉන්වෙස්ට්මන්ට් එකට ඒගොල්ලොන්ට ROI එකක් ලැබෙයි කියලා ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ. මොකද ලංකාවේ ඒගොල්ලෝ ලංකාවේ තියෙන පිටරට තියෙන ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණය ඒගොල්ලෝ දන්නේ නැහැ. කවුරුත් අතෝස්තලා කියන්නේ නැහැ ලංකාවට ඔයගොල්ලෝ ආවොත් මම මිලියන 10ක් ට්‍රාන්සැක්ෂන් දෙනවා කියලා. එහෙම කියන්නෙත් නැති හන්දා ඒක හන්දා තමයි උතන ගැටලුවක් වෙලා තියෙන්නේ. හැබැයි ඉන්ටර්නැෂනල් පේමන්ට් කරන්න ඉතින් කාඩ් හරහා වෙන විදි තියෙනවා. ඉතින් ඒකට කියන්නේ පේමන්ට් ගේට්වේ එකකට සම්බන්ධ වුණොත් බැංකුවක ඒකෙන් ඉන්ටර්නැෂනල් පේමන්ට්ස් ලබා ගන්න පුළුවන්. සෝ ඉතින් දැනටත් විදි තියෙනවා. ඒ වුණාට සමහරවිට PayPal කියන එක මිනිස්සු ගොඩක් ඉල්ලන්නේ මොකද ගොඩක් ප්‍රචලිත හන්දා ලෝකේ ගොඩක් අය මේවා කරන හන්දා. ඒ වුණාට ඉතින් සාමාන්‍ය බැංකුවක පේමන්ට් ගේට් ඊළඟ අපි අවසාන ප්‍රශ්නට යන් චන්න. දැචනද මේ ඉස්සරහට ඔගොල්ලන්ගේ මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? මෙතන ඒ කියන්නේ දැන් මේක ඒ කියන්නේ මට පොඩි මේකක් තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට අපි එතන ප්‍රශ්නෙට යන්න ඉස්සල්ලා මේ වෙනකොට මේ ලංකා QR මර්චන්ට්ස්ලා කීයක් විතර ඉන්නවද ඔයගොල්ලන් සතුව මුළු බැංකු පද්ධතිය හරහාම? ඇත්තටම මට හරියටම වැලියු එකක් නැහැ. මොකද දිනපතාම ඔය එකතු වෙන හන්දා කොහොමත් සාමාන්‍යයෙන් මට හිතෙනවා ලක්ෂයකට කිට්ටුව දැනට සම්බන්ධ වෙලා තියෙනවා මර්චන්ට්ස්ලා මේ පද්ධතියට. සියලුම බැංකු සහ සියලුම මේ මූල්‍ය ආයතන සහ ටෙලිකොම් පද්ධතිය හරහා ඒ වගේ ප්‍රමාණයක් ඉන්නවා මේ ලංකාව පුරාම. ඇත්තටම මේ කොළඹට විතරක් සීමා වෙලා මේක වැඩක් නැහැ. මොකද රුක්මල් සාමාන්‍යයෙන් ගත්තොත් 100ට ලංකාවේ නගරබද්ධව ඉන්න ජනගහනය ඉන්නේ 18%යි. 82%ක් ඉන්නේ ගම්බද ලංකාවේ ජනගහනය. ඉතින් මේක නගරබද පමණක් ව්‍යාප්ත කරලා වැඩක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ගොඩක් සුළු ව්‍යාපාරිකයෝ ඉන්නේ ගම්බද. ඉතින් ඒ අයට තමයි ගොඩක්ම මේ පේමන්ට් ගැටලු සම්බන්ධ ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම කොළඹට වැඩිය. ඉතින් ඒක හන්දා මම හිතන්නේ මේ ලංකා QR සහ ඔක්කොම ඩිජිටල් පේමන්ට් ක්‍රම ගමට යන්න ඕනේ අනිවාර්යෙන්. නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ කවදාවත්. අන්න ඒක තමයි අපේ ටාගට් එක වෙන්න ඕනේ. ඒක හන්ද තමයි අපි හිතුවේ අඩුම වියදමින් අඩුම පිරිවැයකින් මේ සම්බන්ධ වෙන්න පුළුවන් නම් එතකොට අපිට පුළුවන් මේ සියලුම සුළු ව්‍යාපාරිකයන් මේ පද්ධතියට සම්බන්ධ කරගන්න. අවසාන චනම වැහෙනවා. ඔව් දැන් ඇහෙනවා. දැන් හරි. අවසානයේ ප්‍රශ්නේ දැන් මේ මෙතනින් යහට දැන් අපි QR payment එක හඳුනලා දීලා තිනවා. ඊළඟට මොකද්ද ලංකා ක්ලියර් මාර්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? ඔව් ඊට අමතරව දැන් අපි අලුත් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන රුක්මල ඔයාවර කිව්වා වගේ peer to peer payment remotely කරන විදිය. ඒ කියන්නේ දැන් අපි මම හිතුවත් මට දැන් ඔයාලට මුදල් ලෙවන්න ඕන නම් හරි අර කවුද අහලා තිබ්බා වගේ SWIFT එක හරහා මුදල් අරින්න පුළුවන්. හැබැයි මට ඒකට ඔයාගේ බැංකුව ගිණුම සහ බ්‍රාන්ච් කෝඩ් එක ඉන්ෆර්මේෂන් ඔයා මට දෙන්න ඕනේ. හැබැයි ඒක හරිම ඉන්කන්වීනියන්ට් විදියක් ඒ මුදල් අරින එක. ඉතින් මට ඔයාලට ඊට වැඩිය පහසු විදියකට මුදල් ලෙවන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩාක්ම පහසු වෙනවා අපි අර පුද්ගලයන් අතර මුදල් හොමාරුවට. ඉතින් ඒකට අපි අලුත් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. අපි ඒකට කියන්නේ payment exchange name කියලා. ඔක ඇත්තටම ඉන්දියාවේ ගොඩක් දුරට භාවිතා වෙන සිස්ටම් එකක් unified payment interface කියලා UPI කියලා. අපි ඒකෙන් කරේ බැංකුවකින් තමන්ගේ ගිණුමට nickname එකක්. ඒ කියන්නේ සම්කිසි short name එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. එතකොට ඒ ෂෝට් නේම් එක සහ තමන්ගේ මොබයිල් නම්බර් එක බැංකුවට දීලා තියෙන මේකට සම්බන්ධ වෙනවා. එතකොට මට හදිස්සිය රුක්මල්ට සල්ලි එවන්න ඕන නම්
මට තියෙන්නේ මගේ ඕනෑම ඇප් එකකින් බැංකුවේ ඇප් එක වෙන්න පුළුවන් ඔය තියෙන අනිත් කියපු ඇප් වෙන්න පුළුවන් ඒ ඇප් එකකින් මට පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක මගේ කන්ටැක්ට් ලිස්ට් එකෙන් ගත්තාම මට පෙන්නනවා ඔයාට තියෙන නික්නේම්ස්. ඒ කියන්නේ නික්නේම්ස් කියන්නේ ඔයාට බැංකු ගිණුම් තුනක් තියෙනවා නම් බැංකු තුනක් කරහා ඒකට නික්නේම් තුනක් තියෙනවා. ඒතර ඔයාට මට කියන්න තියෙන එකම දේ තමයි මේ මොබයිල් නම්බර් එකට සහ මේ නික්නේම් එකට එවන්න මට මුදල්. එතකොට මම ගිහිල්ලා ඔයාගේ මොබයිල් නම්බර් එක කන්ටැක්ට් ලිස්ට් එකෙන් සිලෙක්ට් කරාම මට පෙන්නනවා හරි නික්නේම් තුනක් තියෙනවා. ඒකේ තියෙනවා ඔයා කියන නික්නේම් එක. මට තියෙන්නේ නික්නේම් එක සිලෙක්ට් කරලා අවශ්‍ය මුදල් ප්‍රමාණය අරින්න. හරි. එතකොට ඔයාට ඒකෙන් එකක් තමයි සාමාන්‍යයෙන් වැරදි වෙන්නෙත් නෑ. මොකද දැන් සමහරලාට වෙන්නේ දැන් මම ඔයාට මුදල් ලෙවන්න කියලා ඔයා මට බැංකු ගිණුම දුන්නොත් මම ඩිජිට් එකක් වැරද්දලා දැම්මොත් ඒක සමහර වෙන එක්කෙනෙක්ගේ ගිණුමක් නම් වෙන එක්කෙනෙක්ට මුදල් යන්න පුළුවන්. එතනත් ලොකු ගැටලුවක් එහෙමත් වෙලා තියෙනවා. එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දවස් 15ක් විතර යනවා රිෆන්ඩ් එකක් ගන්න ලොකු ගැටලුවක්. දැන් මේකෙදි ඔයාගේ මොබයිල් නම්බර් එකට ලින්ක් කරලා තියෙන account හන්දා වැරදිලා වෙන නික්නේම් එකක් සිලෙක්ට් කරත් ඔයාගේ ගිණුමකටම තමයි සල්ලි යන්නේ. අර කියපු ගිණුම නෙමෙයි වෙන්න පුළුවන්. වැරදිලා සෙකන්ඩ් නික්නේම් එක සිලෙක්ට් කරත් ඔයාගේ ගිණුමකට තමයි සල්ලි යන්නේ. ඉතින් ඒ වගේ ආරක්ෂා සහගත ගතියකුත් තියෙනවා. හැබැයි අර කන්වීනියන්ස් කියන එක. ඒතර මට පුළුවන් මගේ හදිස්සියවත් මට මගේ කවුරු හරි උයනෙක් කෙනාගේ මල්ලිට ගමක ඉන්න කෙනෙක්ට සල්ලි අරෙන්න ඕන නම් දැන් මට එයාගේ account name ඔක්කොම දැනගන්න ඕනේ. එහෙම නැහැ මට දැනට දැනගන්න වෙන්නේ එයාගේ mobile number එකයි nickname එකයි විතරයි. මට එයාගේ බැංකුව කියන්න ඕනෙත් නැහැ. එතකොට සාමාන්‍යයෙන් මගේ බැංකු details වෙන කාටවත් දෙන්නත් ඕනේ මුදල් යවන්න. අන්න ඒ වගේ පහසු ක්‍රමයක් අපි දැන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. දැනටම බැංකු දෙකක් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉස්සරහට peer to peer කියන එක මම හිතන්නේ සෑහෙන දුරට ප්‍රචලිත වෙයි. මොකද පුද්ගලයන් හරහා මුදල් ගන්න දෙනකොට අනේ ඒකේ පිරිවැය දැන් ඔය කවුද ඇහුවා වගේ රුපියල් 50ට ගොඩාක් අඩු කරලා තියෙනවා. අඩු ගණන් වලට රුපියල් 2 වගේ කොස්ට් එකක් තමයි කස්ටමර්ට යන්නේ peer to peer. ඉතින් ඒ වගේ මම හිතන්නේ ඒ වගේ පහසුකම් ඇති කරලා තියෙනවා මේ ඒ සම්බන්ධයෙන්. Nadir Mohammed Dano, isn't there a risk in sending money using a nickname? ඇත්තටම රිස්ක් එකක් කියලා නැහැ. මොකද මේක සිස්ටම් එක බෑක් එන්ඩ් සිස්ටම් එක ඔපරේට් වෙන්නේ තනිකර සිකියුරිටි එක්ක. එතකොට ඒ සිස්ටම් එකට දත්ත දාන්නේ බැංකුව වලින්. ඒතර ඒ බැංකුව වලින් තමයි ඒ අදාළ පුද්ගලයාගේ මොබයිල් නේම් එක දාන්නේ. ඒකයි ඊට පස්සේ නික්නේම් එක දාන්නේ. එතකොට ඒ සිස්ටම් එක තනිකර අපි කියන එන්ක්‍රිප්ටඩ් කියලා. එතකොට ඒ කියන්නේ ඒ සිස්ටම් එක ඇක්සස් කරන්න බෑ. තමන්ගේ දත්ත වලට ඇක්සස් එක තියෙන්නේ බැංකුවට විතරයි. වෙන කාටවත් ඒ සිස්ටම් එකට ඇක්සස් නැහැ. ඊට අමතරව මේ සිස්ටම් එක අපි කියනවා පේමන්ට් කාඩ් ඉන්ඩස්ට්‍රි ඩේටා සිකියුරිටි ස්ටෑන්ඩඩ් කියලා අන්තර්ජාතික සිකියුරිටි ස්ටෑන්ඩඩ් එකක් අනුව තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ඉන්ටර්නැෂනල් කාඩ් ස්කීම්ස් වල උනත් ෆලෝ කරන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක්. ඒ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට තමයි ඒක දාන්න කරන්නේ. ඉතින් ඒක හන්දා දැනට දැන් ඊට වැඩි ඇත්තටම රිස්ක් තියෙනවා ෆිසිකලි. අපි තමගේ පොකට් එක පික් පොකට් ගහන්න පුළුවන්, ෆොරෙක් අරන් යන්න පුළුවන්. අපි මේ සිස්ටම් එකේ යම්කිසි ප්‍රශ්නයක් වුණත් ඇත්තට මේ සිස්ටම් එකේ ට්‍රැක් එකක් තියෙනවා. මේක ඩිජිටල් නෙවෙන්නේ. එතකොට දැන් Tamanට වුණ ට්‍රාන්සැක්ෂන් එක Taman කරේ නැත්තම් ඩිස්පියුට් කරන්න පුළුවන්. මම මේක කරේ නැහැ කියලා. ප්‍රූෆ් ඒකට මොකක්ද ප්‍රූෆ් එක ඩිජිටලි තියෙනවා. අරක පික් පොකට් ගැහුවොත් අපිට කිසිම ප්‍රූෆ් එකක් නැහැ. කවුරු හරි ඇවිල්ලා මුදල් හොරකම් කරන් ගයක් කඩලා මුදල් ගෙනිච්චොත් ඒක ප්‍රූව් කරන්න විදියක් නැහැ තමන්ගේ සල්ලි කියලා. හැබැයි මේකේ ට්‍රැක් එකක් තියෙනවා. ඩිජිටල් ට්‍රැක් එකක් තියෙනවා. එතකොට තමන්ට යම්කිසි ට්‍රාන්සැක්ෂන් එක මම නෙමෙයි කරේ කියලා. එහෙම නැත්නම් මම මේකට සම්බන්ධ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ අනන්‍යතාවය ගන්න පුළුවන්. මොකද මේක ඩිජිටල් හරහා වෙන හන්දා. මෙහෙමයි. මම කියන්නේ 100% කොයි පද්ධතියකවත් සිකියුරිටි නැහැ. හරි? ඒක ඇමරිකාවේ පෙන්ටගන් එකටවත් ඒ සිකියුරිටි නැහැ. උනාට සාමාන්‍යයෙන් සෑහෙන සිකියුරිටි ප්‍රමාණයක් තියෙනවා මේ සිස්ටම්ස් වල. ඊට අමතරව සෙන්ට්‍රල් බැංක් එකෙන් බේස්ලයින් සිකියුරිටි ස්ටෑන්ඩඩ් කියලා ස්ටෑන්ඩඩ් එකක් හදලා තියෙනවා මේ මොබයිල් ඇප්ලිකේෂන්ස් වලට. ඒක ෆලෝ කරන්න ඕනේ. ඒක සෙන්ට්‍රල් බැංක් එකෙන් ඔඩිට් කරනවා. අන්න ඒ වගේ සාමාන්‍ය සෑහෙන සිකියුරිටිත් එක්ක තමයි මේ සිස්ටම්ස් හදලා තියෙන්නේ. Is it the same payment method like in WeChat Pay in China? ඔව් ඇත්තටම WeChat Pay, Alipay කියන ඒවායිත් QR කියන සිස්ටම් එක ගොඩක් පාවිච්චි වෙනවා. ඒ වුණාට මෙහෙමයි දැන් WeChat Pay වලට තියෙන එක QR එකක්, Alipay වලට තියෙන තව QR එකක්. ඒක මෙතකට වෙලා තියෙන්නේ කස්ටමර් ඇත්තටම කන්ෆියුස්ඩ් වෙනවා. අපි කියමු යම්කිසි ව්‍යාපාරයකට ගියොත් QR කෝඩ් 3ක් තිබ්බොත් කස්ටමර් දන්නේ නැහැ මොන QR එකද ස්කෑන් කරන්න ඕනේ කියලා. ඒක හන්දා අපි තමයි මේක ස්ටෑන්ඩඩයිස් කරලා
ඕනෙම බැංකුවකින් ගහන්නේ එකම QR එක. ඒතකොට එක මර්චන්ට් කෙනෙක් ගාව ව්‍යාපාරිකයෙක් ගාව QR දෙක තුනක් නැහැ. එකයි තියෙන්නේ. ඒක බැංකුවකින් ඉෂුව කරලා තියෙන්නේ. ඒක අන්දාර කස්ටමර්ව කන්ෆියුස් වෙන්නේ නැති කන්ෆියුස් කරන්නේ නැති වෙන්නේ. මොකද දැන් අතන සාමාන්‍යයෙන් අපි කාඩ් පේමන්ට් එකක් කරොත් අපි කාඩ් එක දීලා ව්‍යාපාරිකයාගේ ඉන්න ඒ පුද්ගලයා තමයි කාඩ් එක පාවිච්චි කරන්නේ. අර මේ පස් එක ඇතුළට දාලා. හරි? මේකෙන් කස්ටමර් තමයි පේමන්ට් එක කරන්නේ. ඒතර කස්ටමර්ට අපි ඔප්ෂන් දැන් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ගාව පස් ටර්මිනල් දෙක තුනක් තිබ්බත් මොන එකකටද ඔබන්නේ මොන එකද ටැප් කරන්න කියලා ව්‍යාපාරයේ ඉන්න එක්කෙනා දන්නවා. දැන් කස්ටමර් දන්නේ නැහනේ. දැන් මෙතන කස්ටමර්ට QR තුනක් දැම්මොත් කස්ටමර් දන්නේ ABC කියලා QR තුනක් දුන්නොත් මොන එකද ස්කෑන් කරන්න කියලා. ඒක හන්ද ස්ටෑන්ඩඩ් QR එකක් ඉන්ට්‍රොඩියුස් කරේ කස්ටමර්ව කන්ෆියුස් කරන්නේ නැති වෙන්න. එතකොට චන අපිත් අපි question එකක් මම පොඩ්ඩක් මිස් වෙච්ච එකක් සුරංග අනුෂ්කව as a customer can I link only one bank account if I have multiple bank accounts ඒකත් එතකොට පුළුවන්ද? මෙහෙමයි පේමන්ට් එක කරන්න ඒක කස්ටමර්ගේ අතේ තියෙන්නේ. කස්ටමර්ට පුළුවන් දැන් මෙයා අහන්න මම හිතන්නේ මම දැක්කේ ප්‍රශ්නේ දැක්කේ විදිහට කස්ටමර් කෙනෙක්ට පුළුවන් ද කියලා මොදන් එක ලින්ක් එකක් ඉතින් එයාට ඒක ඔප්ෂන් එක තියෙනවා. ඒක ඇප් එකට ලින්ක් දෙක තුනක් ලින්ක් කරොත් එයාට පුළුවන් ඕනෙම ගිණුමකින් ගෙවන්න. ඒක ඒ ෆැසිලිටි එක තියෙනවා. දැන් මේ පොඩි complex ප්‍රශ්න දෙකක් ආවා. Is it blockchain which means a blockchain system is integrated with the system or how do you address blockchain technology challenges in the future? අපි ඒ level එකට වෙනවා යනවාද? දැන් ඔව් මෙහෙමයි blockchain කියන්නේ එක්තරා තාක්ෂණයක්. හරි? ඉතින් මෙහෙමයි මේ blockchain වලින් blockchain කියන්නේ හොඳ සිස්ටම් එකක්. ඒ කියන්නේ හොඳ තාක්ෂණයක්. ඒකට ඒ තාක්ෂණය පාවිච්චි කරන්න අපි එච්චර දැනට තාම sophisticated නැහැ. මොකද දැන් ඔය blockchain වගේ සිස්ටම් එකකට සම්බන්ධ වෙලා කරන්නේ සාමාන්‍යයෙන් blockchain වගේ තාක්ෂණයක් පාවිච්චි කරන්නේ ගොඩක් දෙනෙක් අතර යම්කිසි ડોකියුමන්ට් එකක් ෂෙයා වෙනකොට අන්න ඒ වගේ සිස්ටම් එකකට තමයි මේ blockchain කියන සිස්ටම් එක පාවිච්චි වෙන්නේ. ඒ වුණාට යම්කිසි සුළු දේවල් වලට පාවිච්චි වුණාට blockchain කියන එක තාම ලෝකේ ගත්තත් එච්චරම දුරට පාවිච්චි වෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන තාක්ෂණික ගැටලු සහ කම්ප්ලෙක්සිටි එක හන්දා. හරි? ඉතින් යම්කිසි පුද්ගලයෙක් blockchain පාවිච්චි කරලා ඇප් එකකින් මේක කරන්න පුළුවන්. ඒ වුණාට blockchain කියන එක ඉම්ප්ලිමන්ට් කරන්න වෙන තාක්ෂණ තව තියෙන ගොඩක්. ඊට සමගාමී. හරි? ඉතින් blockchain ද හොඳ තව එකක්ද හොඳ කියන එක ඒක ලොකු ඩිබේට් එකක් තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ මේක blockchain වලින් කරන්න ඕනි කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට blockchain උනත් පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක් අවශ්‍ය නම්. ඉතින් යම්කිසි ඇප් වලින් blockchain තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකට blockchain අවශ්‍ය නැහැ. blockchain අපිට අපේ තියෙන transaction එක හරියටම උණයි කියලා unerasable level එකට ගේන්න ඕන නම් විතරක් මේ ගොඩක් වෙලාවට මෙතනදී අපිට ගොඩක් මේ තියෙන transaction වල අපිට ඉතර need එකක් නැහැ. නෑ මෙහෙමයි රුක්මල්. දැන් ඒක ඇත්තටම මේක වෙනවා. මොකද මේක digital signature එකක් පාවිච්චි කරනවා. හරි? ඒතකොට digital signature පාවිච්චි කරලා payment එක කරාම එතකොට මේ ඩිජිටල් සිග්නේචර් එක පාවිච්චි කරනවා කියන්නේ Tamanට ප්‍රූව් කරන්න ඩිස්ප්‍රූව් කරන්න බෑ මම මේක කරේ නෑ කියලා. මොකද ඒක රෙකෝඩ් එකක් ඔටෝමැටිකලි රෙකෝඩ් වෙනවා. ඒතකොට ඒ ප්‍රූෆ් එක ඩිජිටල් සිග්නේචර් භාවිතයෙන් ලැබෙනවා කොහොමද? ඉතින් මේ ෆීචර් එකත් කොහොමද තියෙනවා මේක. මොකද ට්‍රාන්සැක්ෂන්ස් ඩිජිටලි සයින් කරනකොට Tamanට කියන්න බෑ Taman නෙමෙයි මේක කරේ කියලා. මොකද ඒකේ Tamanගේ ප්‍රූෆ් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ තාක්ෂණයක් ඉන්ට්‍රොඩියුස් වෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අන්තර්ගතයි මේකට. right චන්න මේ අපි පොඩ්ඩක් සමරයිස් කරොත් කියන්නේ අද අපි කතා කරේ අපි මේ හැමතිස්සෙම අපේ සුළු ව්‍යාපාරිකයෝ විදියට අපි ගොඩක් වෙලාවට කෑෂ් වලින්ම විතරක් ගනුදෙනු කරන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා අපේ ව්‍යාපාරයට අපේ තියෙන අනිත් ඔල්ටර්නටිව් පේමන්ට් ට්‍රාන්සැක්ටිව් මෙතඩ් මොනවද කියලා බැලුවොත් එහෙම අපිට තිබ්බේ ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ්. එතකොට දැන් ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්න වෙලා තින්නේ. එතකොට අපිට ක්‍රෙඩිට් කාඩ් වලට අපිට වැඩිපුර ගාණක් ගෙවන්න තියෙනවා. සමහර කාඩ 103 ඉඳලා 108 දක්වා විතර මිනිමම් පේමන්ට්ස් තියෙනවා, මන්ත්ලි සර්විස් ෆීස් තියෙනවා, රෙජිස්ට්‍රේෂන් ෆීස් තියෙනවා. අපි මේ විදිහට ගත්තාම එතන සෑහෙන කොස්ට් එකක් තියෙනවා හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම ගෙවන්න. එතකොට ඒකත් අමතරව මේක එතකොට අපිට මේකෙදී මේ අර මේ ක්‍රෙඩිට් කාඩ් ඉකෝසිස්ටම් එකේ ඉන්න ප්‍රමාණය බොහොම කියන්නේ සමස්තයක් විදිහට අඩුයි මේ තියෙන පිරිවැය නිසා. එතකොට මේ පිරිවැය අඩු කරගෙන අපි කොහොමද මේ ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් වලට මිනිස්සුන් කෑෂ් වලින් එහාට ගිහිල්ලා අපි කොහොමද ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් වල මිනිස්සු යොමු කරන්න කියන අදහසින් යුතුව තමයි ලංකා ක්ලිය ආයතනය මේක පෞද්ගලික ආයතනයක් නෙවෙයි
ලංකාවේ මහා බැංකුව සහ රාජ්‍ය බැංකුව එතකොට ලංකාවේ පෞද්ගලික commercial and finance banking institutions ඔක්කොම එකතු වෙලා කරන ආයතනයක් විදියට not for profit ආයතනයක් ප්‍රයිවට් කම්පැනියක් විදිහට දුවන්නේ ලංකා ක්ලියර් ආයතනය මගින්. ලංකාවේ සුරකුම් චෙක් ක්ලියරින් කරන්න පටන් ගත්තේ මේ ආයතනේ. නව එතනට ගිහට ගිහිල්ලා දැන් ලංකා QR කියලා සිස්ටම් එකක් ගෙනල්ලා තියෙනවා. ඒතකොට මේකේ තියෙනවා මර්චන්ට් කෙනෙක් නම් බොහොම සිම්පලි බැංකු තමුන් ගනුදෙනු කරන බැංකුවට ගිහිල්ලා සත පහක්වත් ගෙවන්න නැතුව රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න. ඒතකොට සමහරක් ගොඩක් වෙලාවට අපේ එක්ක සම්බන්ධ වෙච්ච චන්න ඩිසිල්වා මහත්මයා ලංකා QR සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමා කිව්වා පේමන්ට් එකක් නැහැ. පේමන්ට් එකක් තියෙනවා අපිට කියන්න තුමාට කියන්න මෙන්න බැංකුවෙන් ගන්නවා කියලා. රෙකෝඩ් කරගන්න. ඒතර මන්ත්ලි ට්‍රාන්සැක්ෂන් නැහැ. තාම මොනවාකට ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ. ඔයගලන්ට පොඩි ස්ටිකර් එකක් හම්බෙයි. ඒතකොට මේ එහෙම නැත්නම් ඔන්ලයින් කරනවා නම් ඒතකොට ඔන්ලයින් ගේ කතන්දරේ හම්බෙයි. බැංකුවත් එක්ක තමුන්ගේ තියෙන රේට් එක කතා කරගන්න. වැඩි මොනොත් 100%ක් 1% per transaction වගේ ගාණක් ගෙවලා තමුන්ටත් ඩිජිටල් කියන්නේ ඔන්ලයින් පේමන්ට්ස් කරගන්න පුළුවන්. වර්ෂාන් සංජයගේ ලංකා QR is a great initiative for finance industry in Sri Lanka. Channa, you and your team should be proud about it. I believe that you have got so many very positive feedback for enabling this initiative for the Sri Lankan business community. So fantastic. මේක අපිට අත්‍යවශ්‍යම දෙයක්. අපි දන්නවා අපිත් එක්ක වැඩ කරන අපිත් එක්ක ගොඩක් එකතු වෙන අර සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට මේක ගොඩක් වහලක් වෙයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට යොමු කරන්න අපි මේ ලංකා QR ආයතන කරන ලංකා ක්ලියර් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මොනවා හරි තියෙනවා නම් පුළුවන් ඒ වගේ ලෙවල් එකට යන්න පුළුවන් නම් තීරණ කළා දෙන්න. Channa, thank you very much for joining us on a Thursday night. Normally we do it on Wednesday night, but unfortunately we had to do it today. So thank you very much for joining. අද අපි කතා කරේ අලුත් විදියකට ගමනක් යන අලුත් විදියේ ගමනක් ගැන හිතන තරුණ ව්‍යවසායකයන්ට කෑෂ් වලින් එහාට ගිහිල්ලා තමුන් කොහොමද ඔල්ටර්නටිව් පේමන්ට් එකක් ගන්න කියලා වෙලා ඒ සඳහා ලංකා QR කියලා අලුත්ම ඉනිෂියේටිව් එකකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ දේ තුලින් තමුන්ගේ කස්ටමර් බේස් එක වැඩි කරගන්න පිටුවහලක් කරගන්නේ කොහොමද? එතනින් එහාට පැත්තට ගිහිල්ලා තමුන්ගේ ක්‍රෙඩිට් හිස්ටරි එක වැඩි කරගන්නේ කොහොමද? මේකට බිස්නස් account එකක් තියෙන්න ඕනේ. තමුන්ගේ NSB බැංකුවේ තමුන්ගේ තියෙන සේවිංස් account එක පවා මේකට යොදාගත හැකියි. එතකොට තමුන්ගේ අත ළඟට තමුන්ට අර බැංකින් කියන කතන්දර එකතු වෙනවා. ඒකත් එක්කම තමුන්ගේ ක්‍රෙඩිට් වර්තිනෙස් එක වැඩි වෙනවා. ඒකත් එක්කම තවත් දේවල් වලට යන්න තමුන්ට මේ කතන්දරේ ගොඩක් පිටුවහලක් වෙයි. එතකොට මේ දේ සඳහා අපි අලුත් දෙයක් ගෙනාවා. මම හිතන විදිහට මේ දේවල් වලින් ඔබත් එකතු වෙයි. හෙටම ගිහිල්ලා තමුන්ගේ බැංකුවට ගිහිල්ලා QR code එකක් අරගෙන හැම වෙන කස්ටමර් කෙනෙක් ඉල්ලගෙන අපි කියලා ලංකා QR එක ගන්නවා. ඔයගොල්ලන් ගාව ලංකා QR තියෙනවා. අපිට මේකේ විශාල වූ පිරිසක් ලංකා QR සඳහා vendors and the customers ඉන්නවා නම් තමයි මේක වඩාත් වැදගත් වෙන්නේ. අපි එතනට පුළුවන් ඉක්මනට යන්න. Channa, thank you very much for joining. Thank you for having me. Right. Super good.